හරි පුතේ අපිට දැන් එතකොට අවසාන වශයෙන් තව ඉතුරු වෙලා තියෙන්නේ තියරි පන්තියේ කරන්න මානව සම්පත් කළමනාකරණයේ පාඩමයි ව්‍යාපාර සැලැස්ම පාඩමයි විතරයි. එතකොට අපි කතා වෙච්ච විදිහට මේ මාසෙන් ඕගොල්ලන්ගේ වැඩ ටික ඉවරයි. දැන් ඉතින් අර විභාගේ කල් ගිය හින්දා මම එච්චරම කලබල කරේ නැහැ මේ මාසේ ඇතුළත ඉවර කරන්න. දැන් කොහොමද දෙන්න ඕනේ ටියුට් ටික ඔක්කොම දීලානේ තියෙන්නේ. ඉස්සරහට එතකොට පාඩම් ටික කරලා අර MCQ 1000 කරලා එක්සෑම් 10 තියෙනවා ඒ ටික හිමින් සැරේ කර හැකියි. මොකද ජනමාරියවත් වෙයි කියලා නේ කියන්නේ විභාගේ කියන්නේ. දැන් මානව සම්පත් කළමනාකරණයේ පාඩමත් අපි රිවිෂන් එකේ කරා. මෙතන රිවිෂන් පන්තියටයි තියරි පන්තියටයි දෙකටම සම්බන්ධ වෙන ළමයි ඉන්නවා නම් හැමෝම එතකොට මානව සම්පත් කළමනාකරණයේ පාඩම මේ විදිහට එකපාරක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක නිසා දැන් අපිට තියරියේ මේක කරන්න ලේසියි. අමුතුවෙන්ම අහන දේවල් නෙවෙයිනේ. අහලා තියෙනවානේ පාඩම හොඳට කරානේ රිවිෂන් එකේ කරනකොට මේක තියරියෙත් නොකරපු නිසා ඒ කාලේ තියරි වගේම පැහැදිලි කිරීම කරලා තමයි කරේ. ඒ වුණාට දැන් අපි පිළිවෙලට තියරි පන්තියේ සිලබස් ඉවර කරනවා කියලා මේක කරන්න එපා. මොකද එක්කෙනෙක් දෙන්නෙක් හරි හිටියොත් එහෙම රිවිෂන් නොවන එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි ඉන්නවනේ 10ක් 15ක්. රිවිෂන් එන්නේ නැති තියරි විතරක් වෙන. හරි. එතකොට දැන් කළමනාකරණයේ සෙට් එකේ පාඩම් වලින් අන්තිමේ. දැන් අපි දැක්කා දැන් ඔයගොල්ලෝ මේ හිතානින්ද විභාගෙ ලියන්න යන්න ඉන්න ළමයි හින්දා දැන් පාඩම් පිළිබඳ ලොකු අවබෝධයක් දැන් තියෙනවනේ මේ වෙද්දි. කළමනාකරණයේ පාඩමෙන් පස්සේ ඔක්කොම පාඩම් ටික අපිට ආවේ අර ප්‍රධාන ව්‍යාපාර ශ්‍රිත හා සම්බන්ධ පාඩම් ටික. එතකොට කළමනාකරණයක් ඇතුව මේ ප්‍රධාන කාර්යයන් ටික කරන්නේ කොහොමද කියන එකනේ ඒ එක එක පාඩම් වලින් අපි කතා කරගෙන ආවේ. දැන් මුලින්ම නිෂ්පාදන කටයුතු ටික කොහොමද කළමනාකරණයක් ඇතුව කරන්නේ? ඒ තමයි නිෂ්පාදන කළමනාකරණය. අපි ඊයේ සතියේ තමයි රිවිෂන් එකේ ඉවර කරේ. තියරි කලින් කරලා තිබ්බා. ඊළඟට අලෙවිකරණය. දැන් මේ මාසේ රිවිෂන් එකේ කරන්නේ ඒක. අලෙවි කටයුතු කොහොමද කළමනාකරණයක් ඇතුව කරන්නේ? ඊට මූල්‍ය කළමනාකරණය අපි ගිය මාසේ කරා. කොහොමද කළමනාකරණයක් ඇතුව මේ මූල්‍ය කටයුතු ටික කරන්නේ? ඉතුරු වෙලා තියෙන්නේ මේ සේවකයන්ගේ කටයුතු ටික. එහෙම නැත්නම් මානව සම්පත් කටයුතු ටික කොහොමද කළමනාකරණයක් ඇතුව කරන්නේ? එතකොට මොනවද මේ මානව සම්පත් කටයුතු කියලා කියන්නේ? සේවකයන් හා සම්බන්ධ කටයුතු. ව්‍යාපාරවල සල්ලි සම්බන්ධ වැඩ ටික මූල්‍ය. මාකටිං වැඩ ටික අලෙවිකරණ. නිෂ්පාදන කටයුතු ටික නිෂ්පාදන කළමනාකරණ. ඒ වගේම ප්‍රධාන කාර්යයක් තමයි ව්‍යාපාරවල සේවකයන් හා සම්බන්ධයෙන් කරන්න තියෙන දේවල් රාශියක් තියෙනවා. සේවකයෝ ගන්න කලින් ඉඳලා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඊළඟට සේවකයන්ට හා සම්බන්ධයෙන් ආයතනයට ගත්තට පස්සේ ඒගොල්ලෝ උසස් කරන ඒවා, පුහුණු කරන ඒවා, කාර්යඵල ගේන ඒවා, විනය කටයුතු කරන ඒවා, දුක්ගැනවිලි විසඳන ඒවා ඔක්කොම කාර්යයන් 15ක් විතර තියෙනවා සේවකයන් හා සම්බන්ධයෙන් කරන්න. එතකොට අන්නේ කාර්යයන් ටික ඔක්කොම ටික අපි බාර දෙන්නේ මානව සම්පත් අංශයට. මහා පරිමාණ ව්‍යාපාරවල ඔය හැම එකකටම වෙනම අංශ තියෙනවා. ඊළඟට ඒ ටික අපි බාර දෙනවා ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක්ව කළමනාකරු හැටියට දානවා. මානව සම්පත් පිළිබඳ විශේෂඥතාවයක් තියෙන අයව තමයි මානව සම්පත් කළමනාකරුවෙක් හැටියට එතකොට දාන්නේ. දැන් අපි මේ පාඩමේදී හිතන්න ඕනි අපි තමයි මානව සම්පත් කළමනාකරුවෝ කියන්නේ. අපි ඇවිල්ලා HR මැනේජර්ලා. HR මැනේජර්ලා හැටියට සේවකයන් හා සම්බන්ධයෙන් කරන්න තියෙන කටයුතු ටික සේරම දැන් අපි තමයි කරන්නේ. ඒ මොනවද කරන්න තියෙන්නේ කොහොමද කරන්නේ ඒ ටික තමයි දැන් මේකෙන් කතා කරන්නේ. හරි. ගන්න බලන්න ටියුට් එක. මේව පාඩමෙන් පැහැදිලි කරනුනේ දැන් ටියුට් නැති ළමයි කීප දෙනෙක් සමහර විට ඇති දැන් අර අද ළමෙක් කතා කරා සමන් දේවාලේ පැත්තේ ළමයින ටියුට් එක ලැබුණ නැහැ කියලා ඒක මම දැන් අද හවසේ යවනවා. එතකොට සමහර විට අද හවසම ලැබෙයි. නැත්නම් හෙට උදේ ලැබෙයි. ඒක කුරියර් දාන්න දෙයක් නැහැ. අර වැඩ කරන කෙනාට කිව්වම් ගිහින්නේ සමන් දේවාලේ ගාව හින්දා. එතකොට තව ළමෙක් දැන් කතා කරා මානව සම්පත් කළමනාකරණයේ ටියුට් එක ලැබුණ නැහැ. ටියුට් පැක් එක ඇස්සේ තිබ්බේ නැහැ කියලා. ඒ කියන්නේ අම්මා ඇවිල්ලා ටියුට් ගෙනිහින් තියෙන්නේ රිවිෂන් සෙට් එකක් තමයි ගෙනිහින් තියෙන්නේ. ඊට අමතරව කුරියර් එකට දාපු ටියුට් කීපයක් ඉතින් සමහර විට තව ලැබිලා නැති වෙන්න ඇති. මෙතන ඉන්නවද එහෙම ටියුට් තාම නොලැබිච්ච ළමයි? හොඳ නැද්ද කියන්නේ? ඉන්නවද? නැද්ද? ඒ ඔක්කොම ටියුට් තියෙනවා. හරි මොකද අර බලංගොඩ පැත්තේ ළමයි නම් නාලන්දාවෙන් ගෙනිච්චන්නේ ගොඩක් අය ඇවිල්ලා ඒත්තර දුර ටික කුරියර් කරා පොඩක් අර වැස්සත් එක්ක ප්‍රමාදයි ටියුට් බෙදා හැරීම.
මොකද කුරියර් සර්විස් වල බයිසිකල් වලින් ගිහිල්ලා බෙදන්න බෑනේ පාර්සල්. දෙවෙනවනේ. වෙනදා බයිසිකල් ගොඩකින් ඒගොල්ලෝ පටපට ගාලා යනවා. දැන් මේ පාර ත්‍රිවිල් වලින් අනම්මනම් වලින් විතරයි බෙදන්නේ. ඒක නිසා චූට්ටක් ප්‍රමාදයි. ඒත් අවුලක් නෑ ඔයගොල්ලන්ට. දැන් කටේ තියලා විභාගෙට කටේ තියලා නෙවෙයි දැන් අපි මේ අන්තිම කරන්න තියෙන දේවල් ටිකනේ දැන් මේ කරන්නේ. ඒකයි මම මේ පරක්කු කර කර ඉඳලා දැන් මේ අද පටන් ගත්තේ. දැන් අද මාසෙ මැදනේ. ටියුට් එක ලැබුණට පස්සේ ඔබ YouTube එකෙන් බලලා කවර් කරගත්ත හැකි. ලබන සතියේ පන්තියට කලින් කොහොමත් ඔක්කොමලට ලැබෙයි. එතකොට දැන් සේවකයන් හා සම්බන්ධ කටයුතු. මෙම පාඩයෙන් පැහැදිලි කරනුයේ ව්‍යාපාරයේ වැදගත්ම සම්පතක් වන මානව සම්පත්. එසේ නැතහොත් සේවක සම්පත පිළිබඳව. එහිදී සේවකයන් ආයතනයට ගැනීමට පෙර සිට සේවකයන් ඉවත් කිරීම දක්වා කළ යුතු විශාල ක්‍රියාවලියක් මේ තුල අන්තර්ගතයි. සේවකයෝ ආයතනයට ගන්න කලින් ඉඳලා කවදා හරි සේවකයා ආයතනයෙන් එළියට යනකලුත් කරන්න තියෙන වැඩ කටයුතු රාශියක් මෙතන තියෙනවා. මානව සම්පත් කටයුතු ටික කරනවා කියන්නේ නිකන් මේ සේවකයෙක් ගත්ත පඩි ගෙව්වා ඒ වගේ නෙවෙයි. මේ පාඩම කරද්දි පැහැදිලි වෙනවා සේවකයන් හා සම්බන්ධයෙන් කරන්න දේවල් ගොඩාක් තියෙනවා. හරි. එතකොට දැන් අපි මෙතන හදන්නේ නිකන් සේවකයන්ගේ කටයුතු ටික කරන්න නෙමෙයිනේ. ඕනිම ව්‍යාපාරයක සේවකයෙක් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවනේ. පොඩි සිල්ලර කඩයක් ගත්තත් ඉන්නවා, පොඩි ලෝල් කඩයක් ගත්තත් ඉන්නවා. ඒ බොන කඩයක් හොටෙල් එකක් ගත්තත් වේටර්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා. එතකොට ඉතින් ඒ සාමාන්‍යම දැන් මං ගාවත් සේවකයෙක් ඉන්නවා. එතකොට ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අපි කරන්නේ ඉතින් සේවකයාට වැඩ ටික පවරලා වැඩ ටික කරව ගන්නවා පඩියක් දෙනවා. එහෙම නෙමෙයි මේ කතා කරන්නේ. ඒ සේවකයෝ වැඩි ප්‍රමාණයක් යොදාගෙනනේ මහ පරිමාණ සමාගම් වල ආයතන වල වැඩ කරන්නේ. එතකොට ඒ සේවකයෝ කියන සම්පත සේවකයෝ කියන්නේ සම්පතක්. ඒ සම්පත කොහොමද උපරිම ඵලදායී විදිහට යොදාගන්නේ? දැන් හැමෝටම බෑ ඕක. ගොඩක් ආයතන වලට වෙලා තියෙන සේවකයෝ ඉන්නවා. ඒ ඉන්න සේවකයන්ගෙන් හරියට වැඩක් කරව ගන්න තේරෙන්නේ නැහැ. ඒ ඉන්න සේවකයෝ ටික හරියට හසුරව ගන්න තේරෙන්නේ නැහැ. සේවකයෝ ඉඳලා ආයතනයේ වැටෙනවා. එතකොට සේවකයෝ සමහර විට හරියට වැඩ කරන්නේ නැහැ, වැඩට එන්නේ නැහැ, පරක්කු වෙලා එනවා. ආයතනයේ තොරතුරු පිට ආයතන වල දෙනවා. එහෙම කියලා සමහර ප්‍රධානීන් මට ඇහිලා දෙනවා සේවකයන්ට දොස් කියනවා. ඇත්තම කතාව ළමයි සේවකයෝ ගත්තාම හොඳ සේවකයෝ නරක සේවකයෝ කියලා වෙන් කරන්න නැහැ. ඔක්කොමලා සේවකයෙක් බවට පත් වෙන්නේ අපි ළඟට ආවම. ඒකන් සාමාන්‍ය මිනිස්සෙක්. දැන් නිකම් පාරේ යන මිනිහෙක් අපි සේවකයෙක් කියන්නේ නැහැ නේ මිනිස්සෙක්. ඒ මිනිස්සයා සේවකයෙක් වෙන්නේ යම්කිසි ආයතනයක වැඩට ගියාම. එතකොට ආයතනයේ ඉන්න අය දැනගන්න ඕනේ සේවකයාව කොහොමද ඵලදායී විදිහට පාවිච්චි කරන්නේ කියලා. වැඩ කරන සේවකයෝ, කම්මැලි සේවකයෝ, වැඩ කරන්නේ නැති සේවකයෝ එහෙම වෙන් කරන්න බෑ බලා ඉඳලා. ආයතනයේ තියෙන හැසිරීමත් එක්ක ආයතනයේ ඒ සේවකයන්ව මෙහෙයවන විදිහත් එක්ක තමයි හොඳ සේවකයෝ නරක සේවකයෝ කියන එක පේන්නේ. සේවකයන්ට බැඳ ඉන්න සමහර ප්‍රධානීන් ඒගොල්ලන්ගේ චර්යාව ගැන බැලුවාම තේරෙනවා ඉතින් සේවකයෝ වැඩ කරයියයි ඉතින් මෙහෙම ප්‍රධානීෙක් එක්ක කියන්නේ. ඔය කීයක් හරි දීලා තියෙන වැඩ ටික සේර මේ සේවකයාට පවරලා තමන්ගේ පෞද්ගලික වැඩත් පවරලා එහෙම වැඩ කරන්නේ නැහැ. වහල්ලු නෙමෙයිනේ සේවකයෝ කියන්නේ. සම්පතක්. ඒක සම්පතක් හැටියට හිතලා ව්‍යාපාරයේ තියෙන භෞතික සම්පත්, මූල්‍ය සම්පත් වගේ මේකත් සම්පතක්. නිකම්ම නිකන් සම්පතක් නෙමෙයි. අද්විතීය ලක්ෂණ වලින් යුක්ත සම්පතක්. මහා අමුතු ලක්ෂණ තියෙන සම්පතක්. ඉතින් මේක හසුරවනකොට හොඳ අවබෝධයකින් ඒ පිළිබඳ දැනුමකින් කරන්න තමයි දැන් මේ උගන්වන්නේ. නිකම්ම සේවකයන්ගේ කටයුතු ටික කරන්න නෙමෙයි මානව සම්පත් කළමනාකරණයක් කරන්න තමයි දැන් මේ උගන්වන්නේ. හරි? නිර්වචනය බලන්න පොඩ්ඩක්. සංවිධානයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා වඩා යෝග්‍ය හා තෘප්තිමත් මානව සම්පත් ජනිත වන අයුරින් ආයතනයේ මානව සම්පත සඵලදායීව හා කාර්යක්ෂමව ලබා ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකම් සමුදාය මානව සම්පත් කළමනාකරණය ලෙස හඳුන්වයි. මේකේ මේ බර වචන තිබ්බට බය වෙන්න එපා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් අපි දන්නවා කළමනාකරණයේ පාඩමේදී ප්‍රධාන සංකල්ප දෙකනේ මෙන්න මේ දෙක. කළමනාකරණයේ පාඩමට අදාළව කාර්යක්ෂමතාවය සඵලදායීතාවය. මේකනේ කළමනාකරණයේ මූලික හරය. කාර්යක්ෂමව හා සඵලදායීව කටයුතු කරනවා කියන එකනේ.
ඉතින් හැම ආයතනයකම සේවකයෝ කියන සම්පත කාර්යක්ෂමව හා සඵලදායීව යොදාගන්නේ නැහැ. යොදාගන්න බෑ. ඒක තමයි කියලා දෙන්නේ මේක. සේවකයෝ කියන සම්පත මානව සම්පත අපි පාවිච්චි කරන්න ඕනේ කාර්යක්ෂමව. ඒ වගේම සඵලදායීව. එහෙම පාවිච්චි කරලා අපි ආයතනය තුල ඇති කරගන්න ඕනේ ළමයි මෙන්න මෙහෙම සේවකයෝ ටික. යෝග්‍ය ඒ වගේම තෘප්තිමත් සේවකයෝ ටිකක් තමයි අපි ඇති කරගන්න ඕනේ. කොහොම සේවකයෝද? යෝග්‍ය හා තෘප්තිමත්. දැන් ওই වචන දෙකට තේරුමක් දෙමු බලන්න. යෝග්‍ය සේවකයෝ ටිකක් ලු ඇති කරගන්න ඕනේ ආයතනයේ. මේ යෝග්‍ය සේවකයෝ කියන අදහස් කරන්නේ කාටද? කවුද මේ යෝග්‍ය සේවකයෝ කියලා කියන්නේ? හා සුදුසු කියන වචනේනේ යෝග්‍ය කියන්නේ සුදුසු කියන්නේ. එතකොට සුදුසු කියලා කියන්නේ නිකන් අර ක්වොලිෆිකේෂන්. එහෙම නැත්නම් සුදුසුකම් කියන එකද? නෑ සුදුසු කියන්නේ සුදුසුකම් නෙමෙයි. සුදුසු කියන්නේ යෝග්‍ය තනතුරට ගැලපෙන කියන එක. ආයතනවල හැම වෙලේම ආයතනයක් හැටියට දඟලන්නේ ළමයි සුදුසුකම් තියෙන සේවකයා නෙවෙයි සුදුසු සේවකයාව හොයාගන්න ඒගොල්ලන්ට ඕන. තනතුරට ගැලපෙන සේවකයාවයි හොයාගන්න. එහෙම නැත්නම් එතන කිසි මානව සම්පත් කළමනාකරණයක් නැහැ. ඒකද අපේ ගොඩක් අයට වෙලා තියෙන්නේ ඒකද? දැන් සමහරව අපිටත් කියනවා මේ මට වෙන්නේ වැඩට කවුරු හරි කොල්ලෙක් හොයලා දෙන්නකෝ. කෙල්ලෙක් හරි කමන්නේ. අපි මේ කඩේ වැඩට කවුරු හරි ඒක කඩේ වැඩට කවුරු හරි හොයලා දෙන්න. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කවුරු හරි කමන්නේ. ඒකෙන්ම තේරෙනවා එයා මේ හොයන්නේ මොකෙක් හරි එකේ. උපයව 15000ක් දෙන්න මාසෙට. කවුරු හරි ඉන්නවනම් හොයලා දෙන්න. එහෙම කියන්නේ. පොඩි පොඩි කඩවල් වල පොඩි පොඩි තැන් වල එහෙමනේ සේවකයෝ හොයන්නේ. ඒතොර එයා කිසිසේත්ම කල්පනා කරලා නැහනේ මේ ගන්නෙ මොන වගේ තනතුරකටද? ඒ තනතුරට ගැලපෙන්නේ මොන වගේ කෙනෙක්ද? එයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද මේකට හරියන්නේ? එයා කසාද බැඳපු කෙනෙක්ද කසාද බැඳපු නැති කෙනෙක්ද මේකට වඩාත්ම ගැලපෙන්නේ? එයා මොනවද සාමාන්‍යයෙන් එයාට තියෙන්න ඕනේ මූලික දැනුම? එයා සයන්ස් කරලා තියෙන කෙනෙක් වුණොත් හොඳයිද? කොමර්ස් කරලා තියෙන කෙනෙක් වුණොත් හොඳයිද? මෙන්න මෙහෙමයි සේවකයෝ හොයන්නේ. නැතුව මේ මොකෙක් හරි එකෙක් හොයලා දෙන්න කියන පදනම නෙමෙයි. දැන් මොකක් හරි තනතුරකට අපිට උවමනා වෙලා තියෙනවා පිළිගැනීමේ නිකන් රිසෙප්ෂන් කියලා කියන්නේ. අර ආයතනයකට ගියාම ඉස්සරහාම ඉන්නේ නිකන් hina වෙලා කතා කරන ලස්සන ගෑල්ලම. අන්න එහෙම කෙනෙක් උවමනා වෙලා තියෙනවා. ඉතින් එතකොට මොකෙක් හරි සේවකයෙක් කියලා හරියනවද? නෑනේ ඒ පුටුවට ගැළපෙන කෙනෙක් වෙපෑ ගන්න. එතකොට ලස්සන කෙල්ලෙක් වෙපෑ හොයාගන්න. ප්‍රියමනාප විදිහට hina වෙන ආකර්ශනීය කතා විලාසයක් තියෙන දැක්කහම ආකර්ශනීයයි ලස්සනයි කියලා හිතෙන වෙනුමක් තියෙන පිළිවෙලක් තියෙන ලස්සනට අඳින පළඳින කෙනෙක් තමයි ඒකට ගැලපෙන්නේ. එතකොට කවුරු හරි කමන්නේ නැහැ කෙල්ලෙක් හොයලා දෙන්න කියලා හරියන්නේ නැහැ. අර තනතුරට හරියන්නේ අර වගේ කෙනෙක්. අන්න එහෙමනේ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ඔෆිස් එකට ඕනි තේ හදන්න කෙනෙක්. ඔෆිස් එකට තේ හදන්න. තේ හදන ඇන්ටිලා ඉන්නේ සාමාන්‍යයෙන් ආයතනවල. ඇයි ඇන්ටිලම ගන්න? කෙල්ලෙක් ගන්න බැරිය. ඒක තමයි සුදුසු වෙනාව ගන්න කියන්නේ. තේ හදන්න එක්කෝ සාමාන්‍යයෙන් අංකල්ලා ඉන්නවා වැඩි හරියක් ඉන්නේ ඇන්ටිලා. මොකද දැන් තරුණ කෙල්ලෙක් කොල්ලෙක් ඔය වැඩේට ගත්තාම උන්ට ඕක හරියට කරන්න බෑ. ඒ වැඩේට ගැලපෙන්නේ නැහැ නේ තරුණෙක්. තේ හදන්න ලැජ්ජයිනේ. දැන් ඇන්ටි කෙනෙක්නේ ගන්න සාමාන්‍යයෙන් ළමයි ලොකු ටිකක් අගහිකකම් තියෙන ඒ වගේ අයනේ සාමාන්‍යයෙන් ඒ වගේ ආයතනයක ඔෆිස් එකක තේ හදන ජොබ් එකකට වගේ එන්නේ. ඉතින් යන්නේ ඒකයි. සිකියුරිටි අංකල්. තේ හදන ඇන්ටිලා කියනවා සිකියුරිටි අංකල්ලා කියනවා. එහෙම අයවනේ ගන්නෙ. හරි. හරිද? සිකියුරිටි අංකල්ලා තේ හදන ඇන්ටිලා. එහෙමනේ ළමයි තියෙන්නේ ආයතනවල. අර නිකන් මොකෙක් හරි එකක් අරගෙන වැඩේ කරන්න නෙවෙයිනේ බලන්නේ. පිළිවෙලක් ඇති ආයතනයක් නම් එහෙමයි. ඒක තමයි මේ යෝග්‍ය කියන එකෙන් අදහස් කරන්නේ. අදාළ තනතුරට ගැලපෙන කෙනෙක්ව ගන්න. දැන් හරියාකාර මානව සම්පත් කළමනාකරණයක් තියෙන ආයතනවල එහෙම තමයි ගන්නෙ. නිකන් ආවට ගියාට ගන්න නැහැ. දැන් සමහර විට ජොබ් එකකට ගියාම ඉල්ලලා තියෙන සුසුසුකම් වලට වඩා වැඩිපුර ඔයාලට සුසුසුකම් තියෙනවා කියලා හිතන්න. ඒගොල්ලෝ ඉල්ලලා තියෙන සුසුසුකම් වලට වඩා වැඩිපුර ඔයාලට සුසුසුකම් තියෙනවා. එතකොට
ඔයා හිතන්නේ දැන් නිකන් ඔයාව නිකන් උඩින්ම ගනී වගේනේ. එහෙම ගන්නෑ. එහෙම ඔයාව මේ උඩින්ම ගන්නවා කියලා එහෙම හිතන්න බෑ. මොකද එතන වෙලා තියෙන්නේ ඔයාට ඕන කරන ප්‍රමාණයට වඩා සුසුසුකම් වැඩි. එතකොට ආයතනයේ උවමනාවක් නැහැ එහෙම කෙනෙක්ව ගන්න. ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ O level සමත් කෙනෙක්ව නම් ඔයා A level උත් පාස් නම් ඔයාව ගන්න ඒගොල්ලෝ කැමති නැහැ. මොකද ඒගොල්ලෝ ඒකට O level සමත් කෙනෙක් ගැලපෙනවා කියලානේ තීරණය කරේ. O level pass A level pass නැති වගේ කෙනෙක් නේ ඒගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ. ඒ මොකද ඒකේ මානව සම්පත් කල්පනාකරණය පිළිබඳ කවුරු හරි විශේෂඥයෙක් කල්පනාකරුවෙක් තමයි ඒක නිර්දේශ කරන්නේ. මේ වගේ තනතුරකට මේ වගේ කෙනෙක්ව තමයි හරියන්නේ. ඒකට A level උත් පාස් වෙලා A2B එකක් වගේ තියාගෙන චාටර්ඩ් නම් මනම් එහෙම කරන අතරේ ඔයා යනවා. ආව ගන්නෑ. මොකද ඒගොල්ලෝ දන්න ඔයාව ගත්තොත් අනිවාර්යෙන් ටික කාලයකින් මේකෙන් යනවා. මොකද මේ තනතුර ඔයා වගේ කෙනෙකුට මදි. ඔයා වගේ කෙනෙක් දැන් රස්සාවක් නැතුව ගෙවල් වලට වෙලා වේලි වේලි ඉන්න හින්දා සමහර වෙලේ යයි. අනේ කමන්නේ කීයක් හරි හම්බ වෙනවා කියලා. ඒගොල්ලෝ බලන්නේ తాවකාලිකව නෙවෙයි දිගු කාලීනවනේ. ඔයා වුණත් කාලයකදී තේරුම් ගන්නවා මේ තනතුර මට මදි. මට මීට වඩා හොඳ එකක් කරන්න පුළුවන් කියන එක තේරුම් ගත්ත දාට ඔයා උතරින් අයින් වෙලා යනවා. හරි. ඉතින් යෝග්‍ය සේවකයෝ යන්න ඕනේ. යෝග්‍ය කියන එකේ තේරුම මොකද්ද? තනතුරට ගැලපෙන. තනතුරට ගැලපෙන කියන්නේ. අනික තෘප්තිමත්. තෘප්තිමත් සේවකයෝ. තෘප්තිමත් කියන්නේ පුතේ ආයතනයක හැම වෙලේම ඇති කරගන්න ඕනි සතුටින් වැඩ කරන සේවකයෝ ටික. ඒක තමයි තෘප්තිමත් කියන්නේ. හරි. ඒ කියන්නේ ආයතනය ගැන හැඟීමකින් මේ ජොබ් එකට ආසාවෙන් කැමැත්තකින් වැඩ කරන සේවකයෝ ටිකක් තමයි ආයතනය තුළ ඇති කරගන්නේ. අපි දැකලා තියෙනවා සමහර අය තමන් වැඩ කරන ආයතනයට බැන වැඩට යන්නේ. පාරේ තොටේ අතන මෙතන තමන්ගේම කම්පැනියට තමන්ගේ වැඩ කරන තැනට තමන් හම්බ කරන් යන තැනට වනිනවා. අද කුද කියනවා වනිනවා. එහෙම බැන එතනම වැඩට ගිහින් ඒකෙන් හම්බ කරගන්න. ඉතින් එතන සේවකයාගේ වැරද්දක් නෙවෙයි ඇත්තටම තියෙන්නේ. ඒක ඉතින් අර පොඩි මානසික පැත්තක් තියෙනවා. තමන් හම්බ කරන් යන තැනට ඒ වුණාට එතන සේවකයාට ආයතනය ගැන හැඟීම එන්න ආයතනයේ වැඩ කරන්න ඕනේ මේ විදිහට. අන්න ඒකයි කතාව. අතු නිකන් එහෙම ඉන්නේ නැහැ එහෙම හැඟීමක්. දැන් සමහර අය එහෙම නැහැනේ. තමන් වැඩ කරන තැනට නිකන් මාර හැඟීමක් තියෙනවා. මොකෙන් ආයතනය ගැන කතා කරන්නේ? කවුරු හරි ආයතනයට දොසක් කිව්වත් ඒ මනුස්සයත් එක්ක වාද කරගන්න. අනිත් තරගකාරී ආයතන වල තමයි වරින්නේ. තමන් එක තමයි හොඳයි කියන්නේ. අපි සමහර උන්ට කියන්නේ හරියට නිකන් මූවේගේ අයිතිකාරයා වගේනේ හරියට. මූ නිකන් ඒකේ අයිතිකාරයා වගේ ඌ කතා කරන්නේ. අන්න එහෙම තමයි වෙන්න ඕනේ. කවුරු හරි සේවකයෙක් තමන් වැඩ කරන තැන ගැන ඒ වගේ උදාරුවෙන් කතා කරනවා නම් ආදරෙන් කැමැත්තෙන් හැඟීමෙන් කතා කරනවා නම් නිකන් අර හරියට නිකන් උගේ ආයතනයක් වගේ ඌ කතා කරන්නේ. අන්න ඒ වගේ නම් අන්න නියමයට ඒ සේවකයව හදලා තියෙන මේ ආයතනේ. එහෙම සේවකයෝ තමයි ආයතනයකට වටින්නේ. අර වගේ බැන වැඩට එන සේවකයෝ නෙමෙයි. ඉතින් ඒක ඒ සේවකයා බැන එන එකෙද්ද ආයතනය ගැන බුක්කෙන් ඉන්න එකෙද්ද කියන එක තීරණය වෙන්නේ ආයතනයේ තියෙන මානව සම්පත් කළමනාකරන පිළිවෙත් අනුව. හරියාකාර මානව සම්පත් කළමනාකරණයක් ආයතනය තුල තියෙනවා නම් සේවකයෝ එහෙම වෙන්නේ නැහැ. හරි. එහෙනම් සතුටින් වැඩ කරන සේවකයෝ ටිකක් තමයි ආයතනයකට ඕනේ. මේ වගේ සේවකයෝ ටිකක් ආයතනය තුල ඇති කරගන්න ඕනේ. ජනිත කරගැනීම. ඊට වඩා අමාරු වැඩේ තමයි රඳව ගන්නත් ඕනේ. රඳවා ගැනීම. හරි. මේ වගේ සේවකයෝ ටිකක් ආයතනයක් තුල ඇති කරගන්නත් ඕනි, තියාගන්නත් ඕනි. පැහැදිලිද? ඒක තමයි අපි කියන්නේ යෝග්‍ය හා තෘප්තිමත් සේවක පිරිසක් ඇති කර ගැනීම හා රඳවා ගැනීම. මොකද ආයතන වල තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ වගේ සේවකයෝ ටිකක් ඇති කරගත්තට පස්සේ ඊළඟට තියාගන්න තේරෙන්නේ. බලන්න සමහර ආයතන වල ඔය කේස් එකේ තියෙනවා. සරින් සරේ සේවකයෝ අයින් වෙලා යනවා. අපි ගිහින් අර කොහොර කලින් හිටපු එයානේ අයින් වෙලා ගියානේ. නිමාඩු ගිහින් ආවේ නැහැ. අන්න සමහර හොඳ සේවකයෝ අහු වෙනවා ආයතන වල. ඒ කියන්නේ ආයතනයේ තියෙන දුර්වලතාවය මත තියාගන්න බෑ සේවකයන්. ආයතනයේ පළදායී සේවකයෝ එනවා හිටපුවා. ඒ කියන්නේ ඇති වෙනවා ආයතනයේ තුල. හැබැයි දිගට තියාගන්නත් ආයතනයේ මාර්ගයමක් දෙන්න ඕනි වගේ සේවකයෝ. ඒක තමයි මානව සම්පත් කල්පනාකරණයක් කරන්න කියන්නේ. නැත්තම් මේ වගේ වටින සේවකයෝ ඇවිල්ලා අපිට අහිමි වෙනවා. හරි.
දැන් මානව සම්පත කළමනාකරණය කරන්න කලින් අපි දැනගන්න ඕනේ විශේෂ දෙයක් තමයි මේ අනිත් සම්පත් වගේ නෙවෙයිනේ මේක. මානව සම්පත කියන එක අනිත් සම්පත් වගේ නෙවෙයි මේකේ තියෙනවා කියලා කියවනේ සුවිශේෂී ලක්ෂණ ටික. විශේෂ ලක්ෂණ අනිත් සම්පත් වල නැති. අන්න ඒ ටික මොනවද කියලා බලන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ රිවිෂන් එකේ හිටපු හින්දා දන්නවනේ. කියන්න බලන්න සාමාන්‍ය මානව සම්පත තුල තියෙන විශේෂ ලක්ෂණ මොනවාද? අනිත් සම්පත් වල නැති ඒවා. භෞතික සම්පත් මූල්‍ය සම්පත් වගේ නෙවෙයි මානව සම්පතේ තියෙන සුවිශේෂී ලක්ෂණ. මොනවද? මානව සම්පතේ තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවාද? කියන්නේ එකක් සජීවී සාධකයක් වීම. සජීවී සාධකයක් වීම. සජීවී සාධකයක් වීම. එනේ පණ තියනවා කියන්නේ. සජීවී සාධකයක් වීම. සජීවී සාධකයක් වීම. කියන්නේ පුතේ මෙතනදී අපි පාලනය කරන්න හදන්නේ නිකන් සාමාන්‍ය සම්පතක් නෙවෙයි පණ තියෙන සම්පතක්. සජීවී සාධකයක් වීම. ඊළඟට චර්යාව පුරෝගතනය කළ නොහැකි වීම. චර්යාව පුරෝගතනය කළ නොහැකි වීම. චර්යාව පුරෝගතනය කළ නොහැකි වීම. මානව සම්පතේ විශේෂ ලක්ෂණයක් අන්න ඒක. අද අපිත් එක්ක ඉන්න සේවකයා අපිට ඇතුව ඉන්න සේවකයා හෙට කියන දවසේ අපිට විරුද්ධ වෙන්න පුළුවන්. සේවකයාගේ හැසිරීම ගැන කිසිම පුරෝගතනයක් කරන්න බෑ. දැන් අනිත් සම්පත අවුලක් නැහැ. ඉතින් අපි දන්නවා දැන් භෞතික සම්පත් අනම්මනම් තිබ්බ දැන එහෙම තියෙනවනේ. මානව සම්පත එහෙම නැහැ. අපිට පක්ෂග්‍රාහී ඉන්න සේවකයා ආයේ අපිට විරුද්ධ වෙන්න පුළුවන්. හරි. දැන් සිටීමට හා ප්‍රතිචාර දැක්වීමට හැකියවීම. සිටීමට සහ ප්‍රතිචාර දැක්වීමට හැකියවීම. මේ ටික ලියා ගන්න.
හරිද? ඔකේ තියෙන එකින් එක චුට්ටක් බලමු. එකක් තමයි දැන් කියන දැන් ඔකේ තියෙන සිංහලෙන්මනේ තියෙන තේරෙනවනේ දැන් සාමාන්‍යයෙන් අපි මේ කතා කරන්නේ අනිත් සම්පත් එක්ක බැලුවාම මානව සම්පතේ තියෙන සුවිශේෂීතාවනේ දැන් ඔය දීලා තියෙන්නේ. අනිත් ඔය මුදල් අනිත් භෞතික සම්පත් එක්ක බැලුවාම සිටීමට සහ ප්‍රතිචාර දක්වීමට හැකි ඒක තේරෙනවනේ. අනිත් සම්පත් වලට හිතලා යමක් කරන්න බෑනේ. අනිත් පැත්තට ප්‍රතිචාර දක්වන්න බෑ. මැෂින් එකක් ඔන් කරලා වැඩ කරන්න ගත්තාම කොච්චර හරි ඉතින් ඒකට කරන්ට් එක හරි තෙල් හරි ඒ අදාළ බල ශක්තිය දෙනවා නම් ඒක වැඩ. මිනිස්සෙක්ගෙන් එහෙම වැඩ ගන්න බෑනේ. මේ මිනිස්සු අනිත් පැත්තට ප්‍රතිචාර දක්වනවනේ. එච්චර වැඩ කරන්න බෑ මහන්සි ආරයි මේක එහෙම කියනවනේ. අනේ සේවක හිතන්න පුළුවන් සාධකයක් නේ. මැෂින් එකකින් අපි ඕනවට වඩා වැඩ ගත්තා මැෂින් එක මුකුත් කියන්නේ නැහැ නේ. මැෂින් එක ඉතින් කාලයක් යනකොට කැඩිලා යයි. එච්චරනේ. සේවකයා එහෙම නැහැ. සේවකයාට එයා සේවකට හිතන්න පුළුවන්. මම මේ කරන සේවයට මට මේ වැටුප මදි. මට කිව්වේ මෙන්න මේ දේවල් කරන්න කියලා. දැන් මෙතන ඇවිල්ලා මේ අනිත් ඒවත් මට කියනවා කරන්න කියලා. අන්න එහෙම හිතන්න පුළුවන්. එහෙනම් අපි මේ සුවිශේෂී ලක්ෂණ ටික ගැන අවබෝධයක් ඇතුව ඕනි මානව සම්පත හසුරවන්න. මානව සම්පත කළමනාකරණය කරන්න. සසු සම්පත් පාලනය කළ හැකි වීම. අනිත් එක තමයි මානව සම්පතේ තව සුවිශේෂී ලක්ෂණයක් තමයි එයානේ අනිත් සම්පත් ටිකත් පාලනය කරන්නේ. දැන් ආයතනයේ තියෙන භෞතික සම්පත් ටික මූල්‍ය සම්පත් ටික හසුරවන්නේ කවුරු හරි මිනිස්සෙක්නේ. මිනිස්සුනේ. يعني මානව සම්පත විසින් තමයි අනිත් සම්පතුත් මෙහෙවන්නේ. එහෙනම් මේක හරියට බලා ගන්න. පුහුණු කිරීමෙන් අගය වැඩි වීම. අනික මානව සම්පතේ වටිනාකම අගය සඵලදායීතාවය එන්න වැඩි කරගත්තේ. දැන් අනිත් සම්පත් වල තියෙන ළමයි මේ පරණ වෙන්න ඵලදායීතාවය අඩු වෙනවනේ. දැන් මැෂින් එකක් වුණත් අලුතෙන්ම ගෙනල්ලා ඉවර වෙලා ඒක පරණ වෙන්න ඒකේ ඵලදායීතාවය අඩු වෙන්නනේ බලන්න. සේවකයන්ගේ ඒක අනිත් පැත්ත. අලුතෙන්ම ආපු සේවකයා පරණ වෙන්න තමයි එයාගේ ඵලදායීතාවය වැඩි වෙන්නේ. වැඩ ටික හුරු වෙලා ආයතනයේ හුරු වෙලා අර වෙනදට වඩා හොඳට ටිකක් පරණ වෙන්න වටිනකම වැඩි සේවකයෙක්ගේ. අර ආරම්භයේදී වඩා ඒක මේකේ සුවිශේෂී ලක්ෂණයක්. සේවකයා පුහුණු කරන්න ඵලදායීතාවය වැඩි වෙනවා. කණ්ඩායම් වශයෙන් කටයුතු කළ හැකි වීම. එහෙම නැත්නම් අපි කියනවා සංවිධානය විය හැකි සාධකයක් වීම කියන. එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් සාධකයක් මානව සම්පත කියන්නේ. ආයතනයේ අනිකුත් සම්පත්, භෞතික සම්පත්, මූල්‍ය සම්පත් එකට සෙට් වෙලා මුකුත් කරන්නේ නැහැ නේ ආයතනය ඇස්සේ. සේවකයෝ හිම නැහැ. එක සේවකයෙකුට ප්‍රශ්නයක් වුණොත් ඔක්කොම ටික එකට එකතු වෙලා ඒකට එරෙහිව නැගී හිටින්න පුළුවන්. තනි සේවකයෙකුට කරන්න බැරි වැඩක් නම් කට්ටියත් එක්ක එකතු වුණොත් ඒක කරන්න පුළුවන්. අන්න එහෙම සංවිධානාත්මකව වැඩ කරන්න පුළුවන් සම්පතක්. හරි. දැන් එක ගුරුවරයෙක් උගන්වන්න ආවයි කියලා හරියන්නේ නැහැ. ගුරු සංගමයක් හැටියට ලංකාවේම ගුරුවරු ටික දැන් එකතු වෙලා ඉතින් එකට සෙට් වෙලා ඉතින්. ඒකනේ දැන් මේ ප්‍රශ්නේ දුරදිග ගිහින් තියෙන්නේ. දැන් එක ගුරුවරයෙක් දෙන්නෙක් කිව්වා නම් එහෙම මට උගන්වන්න බෑ මගේ වැටුප් කුසලතාවය අයින් කරන්න කියලා කවුරුත් ගණන් ගන්නෑ නැහැ. දැන් කෙලින්ම මේක එකට එකතු වෙලා කට්ටිය. මන්න එහෙම සම්පතක් සේවකයෝ කියන්නේ. චර්යාව සංකීර්ණ වීම හා පුරෝගතනය කළ හැකි නොහැකි වීම ලිව්වනේ. අනාවැකි බල කරන්න බෑ මිනිස්සු ගැන. එකට ඉන්න මිනිස්සයා ඊළඟට අපේ විරුද්ධවාදියෙක් වෙනවා. අපිත් එක්ක තරහ මිනිස්සයා හොඳ වෙනවා. එහෙමනේ මිනිස්සු. නිර්මාණාත්මක හැකියාව සහිත වෙයි. මේ කියන්නේ හිතලා යමක් කරන්න පුළුවන්. දැන් අපි කියනවා මෙන්න මේ වැඩේ කරන්න කියලා. සමහර විට සේවකයා අපි කියනවට වඩා හොඳට ඒක කරන්න පුළුවන්. මැෂින් එකකට එහෙම එකක් නැහැ. අපි දන්නවා මැෂින් එකේ මෙහෙම මේ ස්විච් එක ගුවහම මේ විදිහටයි වැඩේ වෙන්නේ කියලා. ඒක ඊට වඩා දෙයක් මැෂින් එකෙන් කරන්නේ නැහැ නේ. අපි දෙන විධානයන් වලට වඩා දෙයක්. සේවකයාට එහෙම නැහැ. අපි කියනවා මෙන්න මේ වැඩේ කරන්න කියලා. අපි හිතපුවත් නැති විදිහකට. අපි බලාපොරොත්තු වෙන්නේ නැති විදිහකට. අමුතුම විදිහකට එයා ඒ වැඩේ කරනවා. ඒක නිර්මාණශීලී හැකියාව කියන්නේ. අන්න එහෙම සම්පතක් මානව සම්පත කියන්නේ. ශ්‍රමයේ පිරිවැයට බලපෑම් කළ හැකි වීම. අනිත් සම්පත් වලට බෑ ඒවැ පිරිවැයට බලපෑම් කරන්න. සේවකයන්ට පුළුවන් ශ්‍රමයේ පිරිවැයට බලපෑම් කරන්න. ඒ කියන්නේ දැන් ශ්‍රමයේ පිරිවැය කියන්නේ වැටුප්නේ. සේවකයන්ට අපි ගෙවන්නේ වැටුපනේ. වැටුපට බලපෑමක් කරන්න පුළුවන් සේවකයන්ට. ඒකට දැන් ඔය පඩි වැඩි කරලා ඉන්න තමන්ගේ පිරිවැයට තමන්ම බලපෑම් කරනවා. ඒවල පඩි මදි කියලා ඉල්ලනවා. ඔන්නවා තමයි මානව සම්පතේ තියෙන සුවිශේෂී ලක්ෂණ. හරි. ඊළඟට ආයතනයක් තුල ඉන්න සමස්ත මානව සම්පත අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න. හරි. ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරගන්න.
කොහොමද මේ තොරතුරු පද්ධති පාඩමක් ගානේ කොහොම හැදිලා හිටපු එකද? මම ගිය මාසේ ඔක්කොම ඉවර කරලා සතියක් නිකනුත් හිටියා. ඒක තමයි මම අර කිව්වේ විභාගේ කල් යන්න ළමයින්ට වාසි. ඇයි ඉතින් මොනවද කරේ පාඩම් වල නම් ටික හිටන් අමතක වෙනවා ජනවාරි වෙනකන් නිකන් ඉන්නකොට. ඒකයි වෙන්නේ. ඒ නිසා ඉතින් දැන් මේ පාඩම් කරන්න තියෙන ටික හිමින් සැරේ කරනවා. ඊට පස්සේ පේපර් ක්ලාස් එකක් විදිහට පේපර් හරි සාකච්ඡා කරන්න ඕන. තව සෙමිනාර් දෙකක් මම හිතාගෙන ඉන්නවා ඉදිරියේදී කරන්න. ඒ කියන්නේ අර ගිය පාරත් ඒක කරා. අර MCQ සෙමිනාර් එකට අමතරව 12 වසරේ පාඩම් ටික ඔක්කොම එකට දාලා එක සෙමිනාර් එකයි 13 වසරේ පාඩම් ටික ඔක්කොම එකට දාලා එකයි. ඒකට වෙනම ටියුබ් දෙකක් හදලා එහෙම කරන්න. බලාපොරොත්තුෙන් ඉන්නවා. හරි. මොකද දැන් නැත්තම් ළමයින්ට මේව අමතක වෙලා යන්නේ ඉන්නේ. මේ පාඩම් ටික සේරම ඉවර කරලා කරන්න තියෙන වැඩ ටික ඔක්කොම දැන් අපි කරේ නොවැම්බර් විභාගේ තියෙනවා කියලා හිතාගෙන නේ. ප්ලෑන් කරලා මේ ටික කරගෙන ආවේ. දැන් කල් යන්න ඉතින් අපිට ඕවා එහෙම තියාගෙන අතර ගා ඉන්නත් බෑ. මොකද ඕගොල්ලෝ සල්ලි ගෙවන්නේ නැහැ. විභාගේ කල් යන්න ඊළඟට ඕගොල්ලන්ගේ දෙමව්පියෝ සල්ලි ගෙවන්න ඕනේ පන්ති වලට. ඒ හින්දා මේ මාසේ ඔය පොතේ හැටියට කතන්දරේ ඉවර කරලා ඉස්සරහට විභාගයට යනකම්ම ඉතින් BS හා සම්බන්ධයෙන් මොනවා හරි කර ඔයගොල්ලොත් එක්ක ඉන්න ඕනේ. සමහරට ඇතැරලා දාලා හරියන්නේ නැහැ. දැන් ඉතින් ඉවරයි නේ කියන්නේ. එහෙම වුණොත් ඊළඟ අවුරුද්දේ රිසර්ච් ෂීට් එකක් ගහගන්න බැරි වෙනවා. S අකුරු 20 අකුරු විතරක් තියෙනවා. ඔයගොල්ලොත් ඒක තේරුම් අරගෙන පොඩ්ඩක් සබ්ජෙක්ට් එකත් එක්ක නිතරම ඉන්න. සබ්ජෙක්ට් එකක් නෙවෙයි සබ්ජෙක්ට් තුනම එක්ක. අනිත් විෂයන් දෙකේ මම දන්නේ නැහැ කොහොමද කියලා දැන්ට ඉවරද එහෙමද කියලා. BS ඉවරයිනේ දැන්. හරි. එතකොට දැන් ආයතනයක මානව සම්පත සාමාන්‍යයෙන් අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදුව හැකි. ආයතනයක ඉන්න සේවකයෝ ගත්තාම ප්‍රධාන මොළවල් දෙකකට අපිට වෙන් කර හැකි. කළමනාකරන සේවකයෝ සහ කළමනාකරන නොවන සේවකයෝ කියන. මැනේජර්ලා ඉන්නවා මැනේජර්ලා නොවන අය ඉන්නවා. ඒක තමයි සේවකයන්ගේ ප්‍රධාන කොටස් දෙක. හරි. දැන් මේ මානව සම්පත කළමනාකරණය කරන එකෙන් බලාපොරොත්තු වෙන මූලික අරමුණ මොකක්ද කියලා අහනවා. ඔය කළමනාකරණයේ කාණ්ඩයේ හැම පාඩමකම ඕක ඇහුවේ. දැන් මෙහෙයුම් කළමනාකරණයේ පාඩමේදී කියලා දුන්නා නිෂ්පාදන කළමනාකරණයක මූලික අරමුණ මොකක්ද කියලා. මොකද්ද නිෂ්පාදන කළමනාකරණයක මූලික අරමුණ උනේ? ගුණාත්මක භාණ්ඩ හා සේවා නිපදවන එක. ඊළඟට මුල්‍යාංශයට පැවරිලා තිබ්බ මූලික රාජකාරිය මොකද්ද? ඊයේ මාසේ කරේ යෝග්‍ය මාර්ග වලින් අරමුදල් හොයාගෙන ඵලදායී මාර්ගවල ආයෝජනය කරලා අයිතිකරුවන්ගේ ධනය උපරිම කරලා පෙන්නන්න කියලා මෙතන කිව්වේ. දැන් මේකෙදි අපිට පැවරිලා තියෙන රාජකාරිය මොකද්ද? අපි ඇවිල්ලා මානව සම්පත් කළමනාකරුවෝද සමස්ත ආයතනය වෙනුවෙන් අපේ පොදු පරමාර්ථය මොකද්ද? පොදු වගකීම රාජකාරිය මොකද්ද මෙතන දැන්? අපි කරලා පෙන්නන්න ඕන දේ තමයි මෙන්න මේක. යෝග්‍ය හා තෘප්තිමත් සේවක පිරිසක් ආයතනය තුළ ඇති කර ගැනීම හා රඳවා ගැනීම තමයි අපෙන් වෙන්න ඕනේ. ආයතනයේ අරමුණු වෙනුවෙන් උපරිම දායකත්වයක් දෙන විදිහට යෝග්‍ය හා තෘප්තිමත් සේවකයෝ ටිකක් ඇති කර ගන්න ඕනි, තියාගන්න ඕනි. ඒක තමයි පොදු පරමාර්ථය. හරියන්න මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණ කියන එක දෙවියන් සංවිධානයේ සාර්ථකත්වයේ සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන සංවිධානයේ සාර්ථකත්වයේ සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන යෝග්‍ය හා තෘප්තිමත් සේවක පිරිසක් යෝග්‍ය හා තෘප්තිමත් සේවක පිරිසක් ලියලා තියෙන්නේ සර්. ලියලාද තියෙන්නේ? මම පුනේ කියනවා මොකක්ද ආවෙලු. හරියට. කියවන්න වෙන සංවිධානයේ සාර්ථකත්වයේ සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන යෝග්‍ය හා තෘප්තිමත් සේවක හමුදාවක් ඇති කර ගැනීම හා රඳවා ගැනීම මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණයි. දැන් මේකේදී අර යෝග්‍ය සේවකයෝ කියලා අදහස් කරන්නේ කවුද? තෘප්තිමත් සේවකයෝ කියලා අදහස් කරන්නේ කවුද කියලා මම කියලා දුන්නානේ. යෝග්‍ය කියන්නේ තනතුරට ගැලපෙන කියන එක. තෘප්තිමත් කියන එකෙන් අදහස් කරන්නේ
සතුටින් වැඩ කරන ආයතනයේ පිළිබඳ රැදියාවකින් වැඩ කරන කියන එක. ඔය ඇවිල්ලා මූලික අරමුණනේ දැන් අරමුණු කියලා ගත්තොත් يعني සෙසු අරමුණු කියලා වගේ ගත්තොත් මොනවද මානව සම්පත කළමනාකරණයක් කරන එකෙන් බලාපොරොත්තු වෙන අනෙකුත් අරමුණු කියලා වගේ ගත්තොත් මොනවාද? සේවක බලදායිතාවය වර්ධනය කරන එක. මානව සම්පත හරියාකාරව කළමනාකරණය කරන එකෙන් බලාපොරොත්තු වෙන තව දෙයක් තමයි සාමාන්‍ය අරමුණක් තමයි ඵලදායීතාවය වැඩි කරගන්න එක සේවකයන්. ඒ මොකක්ද මේ ඵලදායීතාවය වැඩි කරගන්නවා කියලා කියන්නේ? සේවකයන්ගේ සාමාන්‍ය නිමැවුම වැඩි කරගන්නවා කියන්නේ. සේවක ඵලදායීතාවය කියන්නේ සේවකයෙක්ගේ සාමාන්‍ය නිමැවුම කියන එක. ඒක එන්න වැඩි කරගන්නවා. මේ සේවකයන්ගෙන් ලබා ගන්න නිමැවුම වැඩි කරගන්න නම් හොඳ මානව සම්පත් කළමනාකරණයක් ආයතනය තුළ තිබ්බොත් පුළුවන්. අර මං කිව්වේ සේවකයෝ හිටියට ඒ සේවකයන්ගෙන් 10 දෙනෙක් විතර ඉන්නවා. ඒ වුණාට දෙන්නෙක්ගෙන් විතර කරන වැඩ ටික තමයි 10 දෙනාගෙන්ම කරන්නේ. ඒ කියන්නේ බලදායිතාවය අඩුයි. ඒක සේවකයන්ගේ අවුලක් නෙවෙයි මං කර කලිනුත් කිව්වා. ආයතනයේ සේවකයෝ හසුරුවන හැටි තමයි වැරදි එතන. දැන් රජයේ ආයතන වල බලන්න. සේවකයෝ ඉන්නව නිකන් ඕනි තරම් තරකට ගියාම රජයේ කාර්යාලයකට ගියාම. හැබැයි ඉතින් අපි වැඩක් කරගන්න ගියාම පුදුම රස්තියක් දුවන්නේ වෙන්නේ රාජ්‍යාංශي. අච්චර සේවකයෝ ඉඳලා පෞද්ගලික ඒවාට ගියාම බලන්න ඉන්නේ 4 දෙනයි 5 දෙනයි. ගියා සුදුස්කාර වැඩි කරලා දෙන්න. එහෙම නේද? අර ගෑ ඉතින් හරියාකාරව එහෙම මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදයන් අනම්මනම් කෙරෙන්නේ නැහැ ඒක. පෞද්ගලික ව්‍යාපාරිකයා එහෙම නැහැ. ඒගොල්ලෝ ලාභනේ විශේෂයෙන් බලාපොරොත්තු. ඉතින් ඉන්න සේවකයා උපරිම බලදායී විදිහට යොදා ගන්න ඒගොල්ලෝ ගන්නවා. ඒක මේකේ අරමුණ. සේවක කැපවීම නම් වාලී. මං කිව්වේ කැප වෙලා වැඩ කරන සේවකයෝ අයිස් ගහන සේවකයෝ කියලා වෙන් කරන්න බෑ සේවකයාගේ. සේවකයා ඒ මට්ටමටපත් වෙන්නේ ආයතනයේ හැටියට. ඉතින් සේවකයන්ගේ කැපවීම වැඩි කරන එක ඒ සේවකයෝ හසුරවන අය අතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරුවෝ අතේ තමයි තියෙන්නේ. එයා හොඳ මානව සම්පත් කළමනාකරණයක් දැන් මේකෙදි උගන්වනවානේ කරන්න දේවල් 15. ඔයගොල්ලෝ රිවිෂන් එකේ හිටපු හින්දා දන්නවනේ 15. ඉතින් හිතන්නකො ඒ 15 නියමයට කෙරෙනවා නම් සේවකයාගේ කැපවීම නිකම්ම වැඩි වෙනවා. සේවක සංවර්ධනයක් ඇති කිරීම. අනික ආයතනය තුල පුතේ සේවකයා සංවර්ධනය කරොත් තමයි සේවකයා රඳව ගන්න පුළුවන් වෙන්නේ. සේවකයාට තේරෙන්න ඕනේ තමා තුල වර්ධනයක් වෙනවා කියලා මේ වැඩේ මේ රස්සාව හින්දා. ඒක සේවකයාට තියෙන වාසියක්. මොකද්ද මේ සේවකයා සංවර්ධනය වෙනවා කියන්නේ? සේවකයාගේ දැනුම කුසලතා ආකල්ප වැටු වගකීම් බලතල එන්න වැඩි වෙන්න ඕනේ. ඒක සේවකයෙක් බලාපොරොත්තු වෙන දෙයක්. තනක ජොබ් එකකට ගියාම හැමදාම ඒ තනතුරේ ඉන්න නෙවෙයි සේවකයාගේ බලාපොරොත්තු. Tamanට මේකේ ඉහළට යන්න එයා හීන දකින්න. ඉතින් අපි එතෙන්ට සේවකයාට අවස්ථාව දෙන්න ඕනේ. අද වැඩට යන එකාගේ වැටුප 35යි. එයාගේ තනතුර මෙන්න මේ අහවල් තනතුර. තව අවුරුදු 5කින් උඹෙන් ඇහුවොත් වැටුප තව රුපියල් 2000ක් විතර වැඩි වෙලා තනතුර ඒකමයි. එහෙම තේරුමක් නැහැ සේවකයාට අර උඩට ඉහළට යන්න අවස්ථාව ආයතනය තුල හැදෙන්න ඕනේ. නැත්තම් සේවකයෝ රඳව ගන්න බැරි වෙනවා. හොඳ සේවකයෝ ආයතන දාලා යනවා ඊගාව. ඒකත් මේකේ එක අරමුණක්. සේවකයන්ගේ සංවර්ධනයක් ඇති කරනවා කියන්නේ. සේවකයන් අභිප්‍රේරණය කිරීම. ඒක අපිට දැන් කල්පනාකරණයේ පාඩමේදී තිබ්බ මේකෙත් ඉස්සරහදී වෙනම කතා කරන්නක් තියෙනවා. දැන් ඕගොල්ලොත් ඒ ගැන ගොඩක් දන්නවා. සේවකයන් අභිප්‍රේරණය කරනවා කියන්නේ මොකද්ද? ආයතනය ගැන හැඟීමකින් ආයතනයේ අරමුණු වෙනුවෙන් සේවකයා හිතලම වැඩ කරන මට්ටමට ඒ සේවකයාගේ ඔළුව වෙනස් කරන එක. මොකද සේවකයා කියන සම්පත සේවකයා කියන පුද්ගලයා ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ වැටුප ගැන හිතාගෙන. තමන්ගේ අරමුණු තමයි එයාගේ ඔළුවේ තියෙන්නේ. අපි ජොබ් එකකට යනකොට අපේ හීන ටිකනේ අපේ ඔළුවේ තියෙන්නේ. ගෙවල් හදන්න වාහන ගන්න ඕක. ආයතනයේ හිමින් ශරීරයේ මේ ටික පරිවර්තනය කරන්න ඕනි සේවකයා ආයතනයේ අරමුණු ගැන හිතන මට්ටමට. ඒක ලස්සනට කරනවා ආයතනවලදී. සේවකයා බොක්කෙන් වැඩ කරන සේවකයෙක් බවට පරිවර්තනය කරනවා. ආයතනයේ අරමුණු වෙනුවෙන් සේවකයාගේ දායකත්වයේ සේවකයා හිතලම දෙනවා. කියන්න ඕනේ නැහැ.
එහෙම හිතලම දෙන தත්ත්වයට සේවකයාගේ හිත අපි වෙනස් කරනවා. ඒක තමයි අභිප්‍රේරණය කරනවා කියන්නේ. බැනලා ගහලා දඬුවම් කරලා වැඩ ගන්න එක නෙමෙයි. සේවකයා ෆෝම් කරනවා. සේවකයාව අවුස්සනවා, කුලප්පු කරනවා. අරමුණු පස්සේ යන தත්ත්වයට සේවකයාගේ හිත අපි වෙනස් කරනවා. එතකොට සේවකයාම ආයතනයේ අරමුණු වෙනුවෙන් වැඩ කරනවා. ඒක ඉතින් කරන්නේ අර සේවකයාගේ ප්‍රතිලාභ ආයතනයේ අරමුණුත් එක්ක බද්ධ කරනවා. එතකොට සේවකයා දන්නවා Tamanට ප්‍රතිලාභ ලැබෙන්න නම් ආයතනයේ ටාගට් වලට අපි යන්න ඕනේ. ඒ හින්දා ආයතනයේ ටාගට් එක අපි කොහොම හරි කවර් කරලා දෙන්න ඕනි කියලා එයාම හිතනවා. මොකද එයා දන්නවා මේ ටාගට් එක කවර් කරලා දුන්නාම මට අනිත් පැත්තට මේ වගේ ප්‍රතිලාභයක් එනවා කියලා. අර බල්ලෙක්ට මස් කට්ටක් වෙන්න ඉවර වෙලා වැඩ කරව ගන්නවා වගේ තමයි. සත්තු පුරුදු කරන්නේ එක එක සෙල්ලම් කරන්නේ. ඒ උන් ආසම කරන කෑමක් පෙන්නලානේ දැන් ඔය වලලු අස්සෙන් පනින්න අරව මේව පුරුදු කරන්නේ. ඌ එතකොට මේක අස්සෙන් පනින්නේ අර මිනිස්සුන්ට බලන් ඉන්න මිනිස්සුන්ව පිනවන්න හිතාගෙන නෙමෙයි. ඌ දන්නවා මේක අස්සෙන් පැන්නහම උට කෑමක් හම්බ වෙනවා. එහෙම තමයි මුලින් පුරුදු කරන්නේ. මේක අස්සෙන් පැනලාම උට දෙනවා මස් කට්ටක් හරි මස් කෑල්ලක් හරි මොකක් හරි. ඊළඟට ආයෙ අරක අස්සෙන් පනින්න ඕනේ. එතකොට නිකන් මොකාලෙකදී ඒක පුරුදු වෙනවා. අන්න ඒ වගේ. අභිප්‍රේරණය කරනවා. සේවකයව ෆෝම් කරන්න ඕනේ. කැරට්ටල පෙන්වන්න ඕනේ. කැරට්ටල පෙන්වන්නේ කිව්වම හිතන්න එපා දැන් අර නුරේලී තියෙන වගේ ඇත්ත කැරට්ටල පෙන්වනවා. කැරට් කියලා අපි අදහස් කරන්නේ නිකන් අර ප්‍රතිලාභ පෙන්වන එකටනේ ඔය කියන්නේ. එතකොට ඒක ගැන සේවකයා හිතන්නේ. ඒක ගැන හිතා සේවකයා දුවනවා. එතකොට ආයතනයේට ඕනි දේ නිකම්ම වෙනවා. ආරක්ෂණ නියෝජිතයන්ට කොමිස් එකක් දෙන්නේ. රක්ෂණ ඔප්පුවක් හොයාගත්තාම. ඒ කොමිස් එකට පෙරේත කමේ තමයි ආරක්ෂණ නියෝජිතයා මේ මිනිසු පස්සේ එලවන්නේ ඉන්ෂුරන්ස් ධම්ම ගන්න. ඒ කොහොම හරි ගිහිල්ලා මිනිහා ඉන්ෂුරන්ස් එක ධම්ම ගන්න. ධම්ම ගන්නේ ආයතනය ගැන වඩා තමගේ කමිෂන් එක ගැන. ඒකට ආයතනයට ඕනි දේ වෙලා ආයතනයට ඕනි රක්ෂණ ඔප්පු ටික එන්නනේ ආයතනය. තමුස අනිවාර්යෙන් රක්ෂණ ඔප්පු 4ක් හොයන් ඉන්න ඕනේ. එහෙම කියලා බලින්නේ නැහැ. අගදාන්නේ නැහැ. ඒක රක්ෂණ ඔප්පුකින් වාර 25ක කමිෂන් එකක් අපි දෙනවා. අන්න පෙන්නුව කැරක්ටරයක් දැක්කද? ඊට පස්සේ ඉතින් ඌ දවල්ද රෑද මලගෙදරද වෙඩින් එකේද කොහෙද කියලා නෑ මිනිහ කවුච් එකම ඉන්ෂුරන්ස් එකක් නේ ගන්න තමයි බලන්නේ. අන්න ඒ මට්ටමටපත් කරනවා. සේවක සුබ සාධන. සේවක අභිප්‍රේරණය වගේම තමයි මානව සම්පත් කළමනාකරණයක් කරන එකෙන් බලාපොරොත්තු වෙන සේවක සුබ සාධනයක් ඇති කරන්නේ. ඒ මොකද්ද සුබ සාධනය කියන්නේ? සේවක සුබ සාධනය කියන්නේ පුතේ සේවකයාට වැටුපට අමතරව දෙන ඕනෑම දෙයක්. සේවකයාට අපි දෙන වැටුප තියෙන්නේ. වැටුපට අමතරව දෙන හැම එකක්ම සුබ සාධනයි. කන්න දෙනවා, ගෙවල් දෙනවා, වාහන දෙනවා, රක්ෂණ අරන් දෙනවා, පිටරට සංචාර දෙනවා, ට්‍රිප් එකක්න් යනවා, පාටි දානවා, ආයතනයෙන් හොඳ කැන්ටිමක් දාලා කෑම දෙනවා, අඩුවට කෑම දෙනවා, නිකන් කෑම දෙනවා. ඒක සුබ සාධන පාසුවක්. මේ මානව සම්පත් කළමනාකරණය හරියට තියෙනවා නම් සේවකයන්ගේ සුබ සාධනයකුත් වෙනවා. රැකියාව සඳහා නියමිත වේලාවට නිවැරදි ප්‍රමාණයෙන් නිවැරදි සේවකයන් බඳවා ගැනීම. ආයතනයක හොඳ මානව සම්පත් කළමනාකරණයක් තියෙනවා නම් තමයි ආයතනයට ඕනි කරන සේවකයෝ ඕනි කරන වෙලාවෙදී ඕනි කරන ප්‍රමාණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දැකලා තියෙනවා සමහර ආයතනවල දැන් මොනවා හරි ගන්න ගියාම ඒ සේවකයා ගිහිල්ලා ආයතනයේදී සේවකයෙක් තාම හොයනවා. හොයලා කොයි වෙලේ හරි ගන්නවා. ගත්තා ඉතින් එතකොට ආයතනයේ ගණදෙනු කරුව ගොඩක් අහිමි වෙලා ඉවරයි. ඕනි කරන වෙලාවෙ නැතුව පස්සේ සේවකයා හොයාගෙන වැඩක් නැහැ. ඕනි කරන එක නැතුව වෙන එකෙක් හොයාගෙන නැති වැඩකුත් නැහැ. කමන්නේ පස්සේ හොඳ එකෙක් ගන්නකම් කියලා සමහරු ගන්නේ. తాවකාලිකව කියලා. එහෙම වෙන්නේ. නියම වෙලාවට නියම සේවකයා ආයතනය තුල ඉන්න ඕනේ. දැන් අපි ගිහිල්ලා ඉල්ලන මුදලාලි කොත්තුවක් දෙන්නකෝ. අනේ මේ කොත්තු දාන මිනිස්සයා ගෙදර ගිහිල්ලා ආවේ නැහැ. ඊළඟ දවසෙත් අපි යනවා. කොත්තුවක් නැද රයිස් එකක් දාගන්න බැහැ. අනේ මේ මිනිස්සයා තාම ආවේ නැහැනේ මම මේ දැන් එක්කෙනෙක් හොයනවා පුළුවන් නම් කෙනෙක් ඉන්නවනම් කියන්නේ. අපි පුතේ දවස් දෙක තුනක් ගිහිල්ලා ඒ කඩේ කොත්තු නැහැ අරකයි මේකයි කිව්වහම ඒ කඩේ කොත්තු ගන්න යන්නේ නැහැ. අනේ ඕකේ නෑ ඔය කි ගහගෙන තිබ්බට බෝඩ් එක ගහලා තිබ්බට ඕකේ නෑ. අනවන්නේ අපි කස්ටමර්ස්ලා අහිමි වෙනවා ඒක. ඊළඟට ඔන්න මාස දෙකකට විතර පස්සේ කොත්තු ගහන එකක් හොයාගෙන. ඒ හොයා ගන්නකොට අර හැමදාම මේකට යන ගණතුරු කරුවෝ 10ක් 15ක් වෙන කඩයක් හොයාගෙන. අන්න එහෙමනේ වෙන්නේ. ඒ හින්දා හොඳ මානව සම්පත් කළමනාකරණයක් පවත්වගෙන යාමෙන් බලාපොරොත්තු වෙන තව අරමුණක් තමයි නිවැරදි වේලාවට නිවැරදි සේවකයන් ආයතනයට ගන්න එක.
වඩාත් යෝග්‍ය සේවකයන් ආයතනය තුළ රඳවා ගැනීම මේක අපි මූලික කරුණ හැටියටත් කිව්වනේ. හොඳ සේවකයෝ ඕනි කරන වෙලාවෙදී හොයා ගන්නවා වගේම තමයි හොඳ සේවකයෝ ආයතනය තුළ තියාගන්නත් ඕනේ. එහෙම තියාගන්නත් පුළුවන් වෙන්නේ හොඳ මානව සම්පත් කළමනාකරණයක් ආයතනය තුළ තිබ්බොත් විතරයි. නැත්තම් තියාගන්න බෑ. යහපත් කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යාම සහ වර්ධනය කිරීම. කාර්මික සම්බන්ධතා කියන්නේ මොනවද? සේවකයෝ සහ ප්‍රධානීන් අතර තියෙන සම්බන්ධතාව. මැනේජර්ලයි සේවකයෝ අතර තියෙන සම්බන්ධතාවයන් ටික. ඒක ආයතනය තුළ හොඳ සම්බන්ධතාවයක් ඇතුව මේ දෙකොල්ලෝ යනවා නම් තමයි ආයතනයේට හොඳ. සේවකයෝයි ප්‍රධානීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් අයහපත් සම්බන්ධයක් නම් ඒක ආයතනයට බලපානවා දැයි. මේ දෙකොල්ලෝ හොඳින් ඉන්න ඕනේ. හොඳ හිත තියෙන්න ඕනේ මේ දෙකොල්ලෝ ගාව. සාමකාමී තත්ත්වයක් තියෙන්න ඕනේ. මේක හොඳ මානව සම්පත් කළමනාකරණයක් තිබ්බොත් තමයි වෙන්නේ. සේවානියුක්ති පිරිවැය පාලනය. අනික ආයතනයක් සේවකයෝ වෙනුවෙන් දරන පිරිවැයක් තියෙනවා. වැටුප් ගෙවන එක ප්‍රධාන දේ. වැටුප විතරද සේවකයෙක් වෙනුවෙන් ආයතනයක් දරන වියදම වෙන්නේ? වැටුප් විතරක් නෙවෙයි. ඇයි මේ සේවකයෝ සම්බන්ධයෙන් ලිපිගොනු පවත්වගෙන යන්න ඕනේ? EPF ETF ඒවා අපලා අයින් කරන්න ඕනේ. සේවකයන්ට විශේෂ දීමනා ප්‍රසාද දීමනා ඒ කියන්නේ බෝනස් අනම්මන අතිකාල වැඩ කරනකොට ඒවා දෙන්න ඕනේ. ඊට අමතරව සේවකයෙක්ගේ මරණයකදී මගුලකදී ඒවට උදව් කරන්න ඕනේ. වගේ දේවල් ගොඩාක් තියෙනවා සේවකයෙක් වෙනුවෙන් දරන්නට ඕන පිළිවෙල. මේ ටික පාලනය කරගන්න පුළුවන් හොඳ මානව සම්පත් කල්පනාකරණයක් තිබ්බොත්. නැත්නම් සමහර ආයතන වලට වෙලා තියෙන්නේ වෙනවනේ. සේවකයන් වෙනුවෙන් මේගොල්ලෝ කරන්න ඕනි වියදම් ටිකක් කරනවා. හැබැයි ආයතනයට ඕනි කරන විදිහට වැඩ ටික කරව ගන්න බෑ සේවකයන්. වියදම කරනවා. එහෙම වියදම් කළා වැඩක් නැහැ. මානව සම්පත සම්බන්ධයෙන් වෙන සංවිධානයේ සමාජීය හා නෛතික වගකීම් ඉටු කිරීම. අනික ඉතින් හොඳ මානව සම්පත් කළමනාකරණයක් දැන් ආයතන වලට කරන්න වෙලා තියෙන්නේ. මේක නීතිමය අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. මේ හා සම්බන්ධ රටේ නීති රීති තියෙනවා. ඒකට කොහොමවත් අනුගත වෙන්න බෑ කම්කරු නීති රීති වලට. මේ කම්කරු නීති රීති වලට අනුව සේවකයෝ හසුරවන්න නම් ආයතනය තුළ හොඳ මානව සම්පත් කළමනාකරණයක් තියෙන්නත් ඕනේ. ඔන්න ඔය මොනවද ඔය කතා කරේ? මානව සම්පත් කළමනාකරණය කරන එකේ අරමුණු. මානව සම්පත හරියාකාරව කළමනාකරණය කරන එකෙන් බලාපොරොත්තු වෙන අරමුණු මොනවද? නගා කරගන්න බලාපොරොත්තු වෙන ටාගට් මොනවද කියන්නේ? හරිද? මූලික අරමුණ වෙනම කිව්වා. අර මුණු හැටියට තව හතරක් විතර වෙනම දැනුමේ කියපුවේ මතක තියාගන්න. හරි? අපෙන් අහනවා මානව සම්පත් කළමනාකරණය කරන එකේදී වැදගත්කම මොකක්ද කියන්නේ? දැන් මම කිව්වනේ හැමෝම මේ වැඩේ කරන්නේ නැහැ කියලා. සමහරු නිකන් සේවකයෝ ගන්නවා වැඩ කර ගන්නවා පඩි දෙනවා එච්චරයි. ආයි මේ සේවකයෝ ගැන වෙනම හිතන්න අංශයක් දාලා වෙනම HR මැනේජර් කෙනෙක් දාලා එහෙම කරන්නේ නැහැ. හැබැයි අපි දැන් මෙතෙන්දි පෙන්නනවා මේ විදිහට කරන්න. මානව සම්පත නියම විදිහට කළමනාකරණය කරන්න. එහෙම කරන එකේ තියෙන වැදගත්කම වෙන්න මේකයි. එහෙම කරන්න ඕනි ඇයි? මොකක්ද අවශ්‍යතාවය? ඇයි නිකන් එහෙම අපි සේවකයන් වෙනුවෙන් මේ හැම දෙයක්ම බල බල කරන්න ඕනි ඇයි? නිකන් ඔහෙ වැඩ අරගෙන පඩි දුන්නා නම් ඉවරයි. නෑ එහෙම බෑ මානව සම්පත් කළමනාකරණයක් කරන එක වැදගත්. වැදගත් වෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා තමයි දැන් මේ ලියා ගන්න හදන්නේ. මුමු වෙන මානව සම්පත් කළමනාකරණයක් කරන එකේදී වැදගත්කම. එහෙම නැත්නම් මේක කරන්න ඕනි ඇයි කියන කාරණාව. මේ අරමුණු ටිකනේ මේ ටික අපි ලියා ගත්තනේ. ආලියන වෙන මේ ටික අපි මෙහෙම ලියමු කෙටි කරලා සුවිශේෂී ලක්ෂණ වලින් යුත් සම්පතක් වීම මානව සම්පත් කළමනාකරණයක් කරන්න ඕනි කියන්නේ ඒකයි සුවිශේෂී ලක්ෂණ වලින් යුත් සම්පතක් වීම
මොකද මේකේදී මේක කළමනාකරණයක් කරන්න ඕනි එක හේතුවක් තමයි මේකේ දැන් අපි මුලින්ම කතා කරා අර අමුතු ලක්ෂණ ටිකක් තියෙන සම්පතක්නේ. ඒ නිසා අනිවාර්යෙන් කළමනාකරණයක් කරන්න වෙනවා. අනික තමයි අනෙකුත් සම්පත් පිළිබඳ තීරණ ගනු ලබන්නේ මානව සම්පත වීම. අනෙකුත් සම්පත් පිළිබඳ තීරණ ගනු ලබන්නේ මානව සම්පත වීම. අනිකුත් සම්පත් පිළිබඳ තීරණ ගනු ලබන්නේ මානව සම්පත වීම. ඊය මෙතන වැදගත්කම අන්න ඒකනේ. මානව සම්පත හරියට කළමනාකරණය කරන එකේ වැදගත්කම තමයි එතකොට තමයි ආයතනයේ අනිත් දේවලුත් හරියට වෙන්නේ. මොකද මානව සම්පත විසින් අනිත් ඒවාත් කළමනාකරණය කරන්නේ. ඊට ව්‍යාපාර ආයතනයකට දීර්ඝකාලීනව තරගකාරී වාසි ලබා ගැනීමට ව්‍යාපාර ආයතනයකට දීර්ඝකාලීනව තරගකාරී වාසි ලබා ගැනීමට ව්‍යාපාරය නොනැසී පවත්වාගෙන යාමට ව්‍යාපාරය නොනැසී පවත්වාගෙන යාමට යොදාගත හැකි එකම තීරණාත්මක සාධකය මානව සම්පත වීම. ඒ මොකක්ද ඒ කතාව? ඒ කියන්නේ පුතේ දැන් ආයතනයක් දිගුකාලීනව වැටෙන්නේ නැතුව පවත්වගෙන යනකොට හරි ආයතනයක් වැටෙන්නේ නැතුව පවත්වගෙන යන්න සහ තරගකරුවොත් එක්ක හැප්පෙනකොට වැටෙන්නේ නැතුව හැප්පෙන්න බලවත්ම ආයුධය තමයි අපි ළඟ ඉන්න සේවකයෝ. දැන් මොකද සේවකයෝ කාලයක් තිස්සේ අපිත් එක්ක ඉඳලා සේවකයෝ හොඳට වැඩ ටික පුරුදු වෙලා ආයතනයේ පක්ෂපාතීව ඉන්නකොට ආයතනයේ රේසියකට වැටෙන්නේ එක පැත්තකින්. අනික තමයි තරගකරුවන්ට අපිත් එක්ක හැප්පෙන්න බෑ. ප්‍රධානම සාධකය තමයි සේවකයෝ. ඕනිම ලොකු ආයතනයක් ඕනිම උඩ තියෙන ආයතනයක් සේවකයෝ ටික එහෙම වුණොත් දඩස් ගාලා එකපාර බිමට වැටෙන්න පුළුවන්. දැන් සමහර තැන් වලට ගියහම අපිට පේනවා දැන් මේ ආයතනයේ තනි කරම මේ මුළු ආයතනයේම ගේම ගහන්නේ මෙන්න මේ සේවකයා කියලා අපිට පේන්නේ නිකන් දැක්කම. ඒකේ මාන සේවකයෝ සෙට් එකක් ඉන්නේ උන් දෙලින්ම මාන බොක්කින් වැඩ කරන්නේ උන් තමයි ආයතනේ තනි කර උන් ගියොත් නම් ඉවරයි ආයතනේ. අන්න එහෙම අපි කියන්නේ. ඒ වගේ වටින සේවකයෝ හැදෙනවා ආයතනයේ කාලයක් යනකොට. ඉතින් හොඳ මානව සම්පත් කළමනාකරණයක් නැති වුණොත් අපි ගාව ඒ වගේ සේවකයෝ යනවා අපිව දාලා. එහෙම වුණොත් අපිට අර වාසිය ගන්න බැරි වෙයි. සමහර ව්‍යාපාරත් එක්ක දැන් ඔයා හිතන්න ටීවී channel එකක කියන දැන් දෙරණ කියලා ගන්න. ඔය දෙරණේ ඉන්න නිවේදකයෝ ටිකයි ඔය වැඩසටහන් නිෂ්පාදකයෝ ටිකයි. බැරි වෙලා හරි ඕකෙන් සෙට් එක පිටින් අයින් වෙලා එහෙම නැත්නම් හොඳ මෙවුන්ගෙන් දෙතුන් දෙනෙක් අයින් වෙනවා. වෙන channel එකකට ගියොත් ඒක බලපාන්නේ නැත්තේ channel එක. දෙරණට බලපාන්නේ නැද්ද? අනිවාර්යෙන් බලපාන්නේ. මොකද ඒ අනිත් තරගකාරී channel එක හැප්පෙන්න ඒ දාන එකට ගාන්න ඇටැක් එකට ලස්සන ඊට වඩා හොඳ ඒවා හදන ඒවා කරන්නේ ඔක වැඩසටහන් නිෂ්පාදකවරුනේ. සේවකයෝනේ කියන්නේ. කාලයක් එනකොට උන්ට ගාන්න තේරෙනවා ටක් ගාලා ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙම සේවකයෝ අනිවාර්යෙන් තියාගන්න ඕනේ. දැන් අර හිරු එකේ හිටපු රංගනයි සුදේවයි ගියේ ස්වර්ණවාහිනියට. අවුරුදු 17ක්ද 15ක්ද සේවා කාලය නේද දෙන්නේ. ඉතින් එතකොට බලන්න එච්චර කාලයක් ඒ channel එකේ සේවය කරා කියන්නේ ඒගොල්ලෝ ලොකු හයියක් නේ ආයතනයේ. හැමදේම දන්නවා. හැමෝම මිනිස්සු අඳුරනවා නම කිව්වහම දන්නවා.
ඒ මට්ටමේ දෙන්නේ ගියේ. ඒතකොට ඒ දෙන්න ගියාට පස්සේ ස්වර්ණවාහිනියේ යම් කිසි විවිධීමක් ඇති වුණේ නැද්ද? ඇති වුණානේ. අන්න ඒකයි. තීරණාත්මක සාධකයක් සේවකයෝ කියන්නේ. දැන් ස්වර්ණවාහිනිය නිකන් එන පල්ලෙහා හිටියේ. පස්සේ ඒ දෙන්න ගිහිල්ලා කාලයකට දැන් පොඩ්ඩක් පොඩි ලයින් එකක ඉන්නවනේ දැන් ඔය නාටකම් කාරෝකයට ටෙලි නාට්‍යයක් එහෙම දාලා හැමෝම බලනවලු ඒක. පොඩි එහෙම තියෙනවා පොඩි ගැම්ම. අන්න ඒකයි. දැන් රෙස්ටුරන්ට් එකක වුණත් හැමෝම යනවා නම් ඒකේ කැමරා හයි කියලා එතන තීරණාත්මක සාධකය වෙන්නේ මේ උයන එක. මේ කැම හදන එක. බැරි වෙලා හරි උවයින් වෙලා වෙන තරගකාරී ආයතනයකට ගියොත් අර කස්ටමර්ස් ටික ඔක්කොම යන්නේ එහෙට. ඒ හින්දා ආයතනයක් වැටෙන්නේ නැතුව ඉන්න නම් තරගකරුවන්ට සාර්ථකව මුහුණ දෙන්න නම් ප්‍රබලම සාධකය තමයි ඒකේ ඉන්න සේවකයෝ. ඒ හින්දා ඉතින් මානව සම්පත් කළමනාකරණය හරි වැදගත්. ඊළඟ එක මේව ලියන්නකො. මානව සම්පත් කළමනාකරණය සියලුම කළමනාකරුවන්ගේ වගකීමක් වීම. පිටි කරලා ලියන්න. මානව සම්පත් කළමනාකරණය ආයතනයේ සියලුම කළමනාකරුවන්ගේ සාමූහික වගකීමක් වීම. ආයතනයේ සියලුම කළමනාකරුවන්ගේ සාමූහික වගකීමක් වීම. මේක මානව සම්පත් කළමනාකරුවට විතරක්ම පවරලා ඉන්න බෑ. මේ සේවකයෝ ටික හරියට තියාගන්නවා කියන එක හැම කළමනාකරුවෙක්ගේම වගකීමක්. මොකද කළමනාකරණයේ පාඩමේදී අපි උගන්වනවනේ මිනිස්සු තේරුම් අරගෙන මිනිස්සු ලවා වැඩ කරවා ගැනීමේ කුසලතාවය කාටත් තියෙන්න ඕනි කියන. තව එකක් කියන මානව සම්පත් කළමනාකරණය සමස්ත සමාජයේ සුභසිද්ධිය සඳහා වැදගත් වීම. මානව සම්පත් කළමනාකරණය සමස්ත සමාජයේ සුභසිද්ධිය සඳහා වැදගත් වීම. සමස්ත සමාජයේ සුභසිද්ධිය සඳහා වැදගත් වීම. අනික මෙතන අපි හරියට මානව සම්පත කළමනාකරණය කරනවා කියන්නේ ළමයි මේ මානව සම්පත කියන්නේ මේ රටේ ජීවත් වෙන මිනිස්සුනේ. ඉතින් අපි ආයතනයක් හැටියට ආයතනික වශයෙන් හැම ආයතනයක්ම තමන් ගාව වැඩ කරන සේවකයන්ට ওই විදිහට හොඳට සලකනවා නම් එන හොඳ මානව සම්පත් කළමනාකරණ පිළිවෙත් තියාගෙන යනවා නම් එතකොට ඒවැය වැඩ කරන සේවකයෝ කියන්නේ මිනිස්සු මේ රටේ. ඒ මිනිස්සුන්ගේ රැකියා ජීවිතය තෘප්තිමත් වෙලා ඒ මිනිස්සුන්ගේ අතමිට සරු වෙලා ඒ මිනිස්සු හොඳ ජීවිතයක් ගත කරනවා. ඇත්තටම ඉතින් හොඳ රැකියාවක් ලැබෙන්න එපා හොඳ ජීවිතයක් ගත කරන්න. හොඳ වැටුපක් ලැබෙන ආයතනයෙන් හොඳට සලකන හොඳ ඇගයීමක් ලැබෙනකොට එතකොට තමයි මේ මිනිස්සුන්ගේ ජීවිතත් ලස්සන වෙන්නේ. වැඩ කරන තැන සුත්තම් පඩියකට වැඩ කරනකොට කොහොමද හොඳ ජීවිතයක් ගත කරන්නේ? සපවත් ජීවිතයක් ගත කරන්නේ. ඒකනේ මේ හොඳට ඉගෙන ගන්න කියන ඕගොල්ලන්ට කොයි වෙලෙක කියන්නේ? කාලකන්ණි වෙන්නේ නැති. අනාගතේ Tamanට ඕන විදිහට කාලා බීලා ජොලියේ යන්න තියෙන ගමනක් බිමනක් ගිහිල්ලා ආස කරන ඇඳුමක් පළඳුමක් අරගෙන හිතේ සැහැල්ලුවෙන් ඉන්න නම් හොඳට හම්බ කරන්න ඕන. හොඳට හම්බ කරන්න නම් හොඳ රස්සාවක් ඕන. ඒක නිසා හැම ආයතනයකම හොඳ මානව සම්පත් කළමනාකරණ පිළිවෙත් තියෙනවා කියන්නේ මේ රටේ මිනිස්සුන්ට හොඳ කලදසාවක් යනවා. ඒකත් මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම. තව එකක් ලියන්නේ ගැටි කරලා ලියාගමු. වර්තමානයේදී වෘත්තීය ආරවුල් හා ගැටුම් විශාල ලෙස වර්ධනය වී තිබීම. වර්තමානයේදී වෘත්තීය ආරවුල් හා ගැටුම් විශාල ලෙස වර්ධනය වී තිබීම. වර්තමානයේදී වෘත්තීය ආරවුල් හා ගැටුම් විශාල ලෙස වර්ධනය වී තිබීම. විශාල ලෙස වර්ධනය වී තිබීම. දැන් පේනවනේ ඉතින් දැන් ඔය රජයටත්
මුකුත් කර කියා ගන්න බැරුව ඉන්නවා දැන් මේ ගුරු වර්ජන. ඊළඟට ඔන්න ආයෙන්න වෛද්‍යවරු වැඩ වර්ජන කියයි. මේ පෙට්‍රෝලියම් එකේ සේවකයෝ වැඩ වර්ජනයක් කියයි. කැම්පස් ආචාර්යවරු වැඩ වර්ජන හැම තැනම වැඩ වර්ජන. ඉතින් මේ වැඩ වර්ජන වලින් අපිට පේන්නේ ඒ තැන්වල ඒ සේවකයෝ ගැන හිතලා තියෙනවා මදි. සේවකයෝ ඒ වගේ දේවල් කරන්නේ තමන්ගේ අසාධාරණයන්ට එරෙහිවනේ. ඉතින් හොඳ මානව සම්පත් කළමනාකරණයක් තිබ්බනම් ඒ ආයතනවල ඔය වගේ කාර්මික ගැටලු සමාජය තුල මතුවෙන්නේ නැහැ. දැන් එහෙනම් ඔය ප්‍රයිවට් බැංකු වල ෆිනෑන්ස් කම්පැනි වල හොටෙල් වල වැඩ කරන සේවකයෝ පිටටින් එහෙම කරන්න බෑ. වැඩ වර්ජන එහෙම කරන්න බෑ. පඩිමදි අරක නෑ මේක නෑ කියලා. ලේසියකට නෑනේ ළමයි. ඒ මොකද ඒ සේවකයන්ට එහෙම දඟලන්න දෙයක් නෑ. ඉතින් උන්ට හොඳට හම්බ වෙනවා. දැන් මේ මිනිස්සු මේ කෑ ගහන්නේ ගුරුවරු කෑ ගහන්නේ ඒගොල්ලන්ගේ මේ වැටු විෂමතාවය ඉවත් කරන්න කියලා. වැඩි කරලා දෙන්න ඕනේ නෑ අපිට දෙනවා කියපු ගාන දෙන්න. ඉතින් ඉල්ලන්නේ ඉතින් ඒවා ඒක අරට වෙලාවට දුන්නා නම් දැන් ඔහොම කෑ ගහන්නේ නෑ. අන්න ඒකයි. ඒකත් මානව සම්පත් කළමනාකරණයක් කරන එකේ ඒක වැදගත්කමක් වෙනවා. හරි. දැන් ඔන්න වැදගත්කම් රාශියක් එතකොට ඕගොල්ලෝ ලියාගත්තානේ. තව එකක් ඕනනම් ලියන්න ආයතනයක වියදම් වලින් වැඩි කොටසක්. ආයතනයක වියදම් වලින් වැඩි කොටසක් ආයතනයක වියදම් වලින් වැඩි කොටසක් සේවකයන් හා සම්බන්ධයෙන් වීම. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි ආයතනයක සාමාන්‍ය වියදම් ටික දිහා බැලුවොත් ඒ වියදම් වලින් වැඩි ප්‍රමාණයක් වියදම් වෙලා තියෙන්නේ සේවකයන්ගේ වැඩවලට. සේවකයන්ට වැටුප් ගෙවන්න, පඩි ගෙවන්න. දැන් බලන්න මේ දවස්වල වුණත් දැන් කොරෝනා හින්දා රට වහලා. වහලා කියන්නේ දැන් නම් අරලා ඒ වුණාට ඉතින් ගොඩාක් ආයතන වල සාමාන්‍ය සුපුරුදු පරිදි වැඩ කරන්නේ නැහැ. පහුගිය කාලේ ගෙරුණේම නැහැ. එහෙම නොකරුණා කියලා එතකොට ඒ ආයතනයේට අර දරන්න තියෙන අනිත් වියදම් ටික අඩු වෙන්න ඇති. සමහර වියදම් අඩු කරගන්න ඇති. ඉතින් ආයතනයේ ලයිට් බිල්, වතුර බිල් ඔය අඩු වෙනවනේ. හැබැයි ඉතින් සේවකයන්ගේ පඩි ගෙවන්න එපා ඒත්. ආයතනයේ වහලා තිබ්බත් පඩි දෙන්න එපා. එතකොට අතින් හරි දෙන්න ඕන. කොරෝනා හින්දා ආයතනයේ වැඩ නැහැ කියලා නෑ. දැන් අපි ක්ලාස් කරන ආයතන වල උනත් ඒ වැඩ කරන සේවකයන්ගේ පඩිය ගෙවන්න ඕන. ඉතින් එහෙම එකේ සේවකයෝව හරියට කළමනාකරණය කරන එක වැදගත් නේ කියන්නේ. මොකද අපි වැඩිපුරම වියදම් කරන්නේ සේවකයෝ වෙනුවෙන් නම් ඒ සේවක සම්පත හරි කළමනාකරණයක් ඇතුව පාවිච්චි කරන්නත් අපි දැනගන්න. අන්න ඒකයි. හරි. මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම් ටික හරි. දැන් මොන ඔතන තියෙනවා අපිට දැන් මේ මානව සම්පත් කළමනාකරණය කරනවා කියලා කිව්වහම දැන් මොනවද කරන්න තියෙන්නේ? මානව සම්පත් කළමනාකරණයක් කරනවා කියන එකේදී HR මැනේජර් කෙනෙක් මහම මොනවද කරන්න තියෙන වැඩ? ඒක තමයි දැන් කතා කරන්න හදන්නේ. මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් ප්‍රධාන කාර්යයන් ඔක්කොම තියෙනවා 15. ප්‍රධාන කාර්යයන් ඔක්කොම තියෙනවා 15. හරි. ප්‍රධාන කාර්යයන් ඔක්කොම තියෙනවා 15. දැන් ඔය 15ම රිවිෂන් එකේ කතා කරලා තියෙන හින්දා ඕගොල්ලෝ ටිකක් පුරුයි. අනිත් එක තමයි පිළිවෙලට මතක තියෙන්න ඕනි අඩුම තරමේ අනුස්ථාපනය වගේ තැනට එනකන්වත්. ඒවා එහෙම අපිට ඕන වෙලාවට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා පිළිවෙලක් ඇතුවනේ කාර්යයන් ටික ගෙරීගෙන ගියේ. දැන් මුලින්ම කරන්න ඕනි වැඩේ මොකද්ද දැන් මේ මානව සම්පත් කළමනාකරණයක් කරනවා කියන එකේදී? දැන් අපි කිව්වා මෙතෙන්දී සේවකයෙක් වැඩට ගන්න කලින් ඉඳලා කවදා හරි මේ සේවකයා ආයතනයෙන් එළියට යනකම් කරන්න තියෙන සේරම දේවල් ටික තමයි මානව සම්පත් කළමනාකරණයක් කරනවා කියලා අපිට කරන්න වෙන්නේ. මානව සම්පත් කළමනාකරණය කියලා කරන්නේ ඒවා.
එතකොට දැන් මුලින්ම මොකද්ද දැන් මේකෙදී අපි කරන්න ඕනේ වැඩි මානව සම්පත් කළමනාකරණයක් කරනවා කියන එකේදී මොකද්ද මුලින්ම කරන්න ඕනේ වැඩි මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි රැකියා නිර්මාණයක් කරන්න ඕනේ. මොකද්ද කරන්න කියන්නේ? රැකියා නිර්මාණයක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් සේවකයන්ව වැඩට ගන්න නම් ඒ සේවකයන්ට කරන්න ජොබ් එකක් තියෙන්න එපා අපි ගන්න. අපි කාව හරි ගන්න වැඩට තව මිනිහෙකුට කරන්න තරම් වැඩ ටිකක් අපි ගාව තිබ්බොත් නේ. දැන් මම සේවකයෙක් ගන්නවා කියනවා නම් වැඩට ඒ කියන්නේ මට තව කෙනෙක්ට පවරන්න වැඩ ටිකක් තියෙනවා. නැත්නම් නිකන් මිනිහෙක් කරන් සල්ලි දීදී තියාගෙන වැඩක් නැහැ. මෙන්න මේ ටික මෙන්න මේ ටික මෙන්න මේ ටික කරන්න කියලා මට දෙන්න යාට වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකට තමයි මම මේ තව කෙනෙක්ව ගන්න. ඒකට තමයි අපි කියන්නේ රැකියාවක් කියන්නේ. රැකියාව. දැන් මෙතන කියන්නේ සේවකයෝ ගන්න කලින් ඔක්කොටම කලින් රැකියාව හදන්න. ඉතින් රැකියාව හදන්න ජොබ් තියෙන්නේ බෑ සේවකයෝනේ. රැකියාව කියන එකේදී ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මූලික දේ තමයි රැකියාවක් කියන්නේ කොටස් තුනක එකතුවක්. රැකියාවක් කියන්නේ මූලික කොටස් තුනක එකතුවක්. කටයුතු තියෙන්න ඕනි. රාජකාරී තියෙන්න ඕනි. වගකීමක් තියෙන්න ඕනි. මෙන්න මෙහෙම තුනක් තියෙනවා නම් ඒකට කියනවා රැකියාවක් කියලා. කටයුතු ටිකකුයි රාජකාරියකුයි වගකීමකුයි තියෙන්නේ. කටයුතු කියන්නේ කාර්යයන්. එහෙම නැත්නම් චලන. රාජකාරී කියලා කියන්නේ කාර්ය භාරය කියන්නේ. වගකීම. හැම රස්සාවකම මෙහෙම තුනක් තියෙනවා. ඒක තමයි රැකියාවක මූලිකාංග තුන කියලා මේ තුනට කියන්නේ. මූලික අංග තුන. මෙහෙම තුනක් කොහේ හරි තියෙනවා නම් ඒකට කියන්නේ රැකියාව. දැන් අපි හිතමු ගුරුවරයා කියන රැකියාව ගන්නකො. දැන් මම නම් කරන්නේ ජොබ් එකක් නෙවෙයි. අපි ටියුෂන් පන්තිනේ කරන්නේ. දැන් මම රජයේ පඩි ගන්න ගුරුවරයෙක් වුණා නම් ඒක මගේ රැකියාව. එතකොට මට එතන දිනවනේ කරන්න කටයුතු ටික. ළමයින්ට උගන්වන්න, විභාගෙ තියන්න, පේපර් බලන්න, ඒ ටික තමයි මට කරන්න තියෙන කටයුතු ටික. මගේ රාජකාරිය තමයි ළමයින්ට උගන්වන එක. ළමයින්ට සිලබස් එක ඉවර කරලා දෙන එක තමයි මට කරන්න තියෙන රාජකාරිය. අර ඔක්කොගෙම බලාපොරොත්තු වෙන දේ ඒකනේ. මගේ වගකීම තමයි මම පාසලේ විදුහල්පතිවරයාට තියෙන බැඳීම. රැකියාවක් කරනකොට එතන කාට හරි වග කියන්නත් ඕනේ. කවුරු හරි වෙනුවෙන් ඕනිය වැඩේ කරන්න ජොබ් එකක් කියන්නේ ඒක. නැත්නම් ස්වයං රැකියාව කියන්න පුළුවන්. රැකියාවක් නම් අපි එතන වග කියන පුද්ගලයෙක් ඉන්නේ. ගුරුවරයා නම් පාසලේ විදුහල්පතිවරනේ වග කියන්නේ. එයා කියන දේ එපා අහන්න. ડોක්ටර් කෙනෙක් ගත්තාම බෙහෙත් දානවා, ලෙඩ බලනවා, ඉන්ජෙක්ෂන් ගහනවා ඒවා තමයි කටයුතු ටික. එයාගේ රාජකාරිය තමයි රෝගීන් සුවපත් කරන එක. ප්‍රතිකාර කරන එක. එයාගේ වගකීම තමයි රෝහල් අධ්‍යක්ෂකවරයාට තියෙන බැඳීම. ડોක්ටර් උනත් ඉතින් රෝහල් අධ්‍යක්ෂකවරයා කියන දේ තමයි කරන්නේ. රෝහලේ ඉන්න ලොක්කයා රෝහල් අධ්‍යක්ෂක. එයා කිව්වොත් එහෙම ඔයා මේ රෝහලේ නෙවෙයි ඊළඟට ඔයා මාරුවක් දෙනවා ඔයාට මෙන්න මේ අහවල් රෝහලට කියලා යන්න ඕනේ. ඔයාට තමයි මෙයා වගේ කියන්නේ. හරිද? එහෙනම් ඔන්න රැකියාවක් කියන්නේ මෙන්න මෙහෙම තුනක්. මොන වගේ තුනක්ද? කටයුතු, රාජකාරී හා වගකීම් කියන තුන. එකතු වුණාම ඒකට කියනවා රැකියාවක් කියලා. දැන් මුලින්ම අපි කරන්න ඕනේ වැඩේ තමයි රැකියා නිර්මාණයක් කරන්න ඕනේ. රැකියා නිර්මාණයක් කරන්න ඕනේ. ජොබ් හදන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේව හදන්න ඕනේ. අවල කිසියම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා රැකියාවක් තැනීම හෙවත් ජනිත කිරීම රැකියා නිර්මාණය නම් වේ. රැකියාවක ඇතුළත් මූලිකාංග තුනක් පවතී. කටයුතු, රාජකාරී, වගකීම්. කටයුතු කියන්නේ කාර්යය කියන එක, රාජකාරී කියන්නේ කාර්යභාරය, වගකීම්. නිදසුනක් ලෙස ගුරුවරයෙක් ගත් විට කාර්ය වන්නේ ලිවීම, කතා කිරීම, ප්‍රශ්න ඇසීම ආදිය. කාර්යභාරය වන්නේ දරුවන්ට ඉගැන්වීම. වගකීම වන්නේ ආයතන ප්‍රධානියාට ඇති වැඳීම. මොන රැකියා නිර්මාණය කරලා දැන් ඔන්න අපි ජොබ් හැදුවා. ඕකේ ජොබ් හදන ක්‍රම ටික ඔයගොල්ලන්ගේ සිලබස් එකට එකතු කරලා නැහැ. මම ඒවට රිවිෂන් එකේදී කියලා දුන්නා. දැනගෙන ඉන්න එක වැදගත්. එහෙනම් මේ ටියුට් එකට මම මේ ක්‍රම ටික දැම්මේ නැහැ. ජොබ් හදනවා කියන එකේදී රැකියා නිර්මාණය කරනවා කියන එකේදී
රැකියාවල් හදන්න පුළුවන් විදි පහක් තිබ්බනේ. අලුතෙන්ම හදනවා නම් විද්‍යාත්මක ක්‍රමය. අලුතෙන්ම කටයුතු රාජකාරී වගකීම් ටිකක් සෙට් වෙන විදිහට හදනවා. රැකියා වර්ධනය. තියෙන රැකියාවක බලතල ටික වැඩි කරලා වෙනම එකක් හදනවා. තිබ්බ රැකියාවක බලතල වැඩි කරලා අලුත් එකක් වගේ හදනවා. රැකියා පුළුල් කිරීම. තියෙන රැකියාවක වැඩ ටික විතරක් වැඩි කරලා වෙනම එකක් හදනවා. රැකියා මාරු කිරීම. එකින් එකට මාරු කර කර දානවා. රැකියා කාණ්ඩගත කිරීම. සෙට් එකකට එකපාර වැඩක් පවරනවා. එහෙම ක්‍රම පහකුත් කියලා දුන්නා. දැන් මෙතන ඒක එච්චරම ඕනේ නැහැ. මොන දැන් ජොබ් එක හදලා ඉවරයි. රැකියා නිර්මාණය කියන දේ දැන් අපි කරලා ඉවරයි. දැන් ජොබ් එක හදලා ඉවර වෙච්ච ගමන් සුදුසු ගාලා සේවකයන්ව ගන්නද තියෙන්නේ වැඩට? දැන් ඔන්න අපේ ජොබ් එක අපි හදලා ඉවරයි. දැන් ඉතින් සේවකයෝ ගන්න තියෙන්නේ එහෙමද? නෑ එහෙම නෑ. ජොබ් එක හදපු ගමන් සේවකයා වරන් හරියන්නේ නෑ. ඊළඟට කරන්න ඕනේ දැන් මේ අපි හදපු රැකියාව ගැන අපි විශ්ලේෂණයක් කරන්න ඕනේ. අපි මේ හදපු රැකියාව ගැන දැන් අපිම කරන්න ඕනේ විශ්ලේෂණය. ඒකට කියනවා රැකියා විශ්ලේෂණය. රැකියා විශ්ලේෂණය. අපි මේ හදපු රැකියාව ගැන අපි විශ්ලේෂණයක් කරන්න ඕනේ. හරි. ඒ කොහොමද ඒක කරන්නේ? දැන් අපි ජොබ් එක හදලා ඉවරයිනේ. දැන් ඔන්න රැකියාව හදලා තියෙනවා. ජොබ් එක හදලා තියෙනවා. හැදුවට පස්සේ අපි කරන්න ඕනේ මේ හදපු රැකියාව මොන වගේද කියලා පැහැදිලි විශ්ලේෂණයක් කරන්න ඕනේ. එතෙන්දි හදනවා ලියවිලි දෙකක්. එකක් රැකියා විස්තරය අනික රැකියා පිරිවිතරය. රැකියා පිරිවිතරය විස්තරය කියලා එකයි රැකියා පිරිවිතරය කියලා එකයි දෙකක් හදන්න ඕනේ. දැන් රැකියාව හදලා ඉවරයිනේ. ජොබ් එක හදලා ඉවරයි. ඒ හදපු රැකියාව මොන වගේ රැකියාවක්ද කියලා මුලින් විස්තර කරන්න ඕනේ. මොකද්ද මේ තනතුර? මේ රස්සාවේදී මොනවද කරන්න තියෙන වැඩ? මේ රස්සාවේදී කවුද කාටද වග කියන්න ඕනේ? මේ රස්සාවේදී වැටුප කීයද? මේ රස්සාවේදී වැඩ කළ යුතු කාල සීමාව කොච්චරද? අන්න එහෙම සම්පූර්ණ රැකියාව ගැන විස්තරයක් එක ලියවිල්ලක් විදිහට හදනවා. ඒක රැකියාව විස්තරය. ඊළඟට මේ රැකියාව කරන්න ගන්න ඕනි මොන වගේ කෙනෙක්ද? මේ රැකියාවට ගැලපෙන්නේ වයස අවුරුදු 18ට වැඩි නැත්නම් 20ට වැඩි 30ට අඩු කෙනෙක්. එයාට තියෙන්න ඕනි මෙන්න මේ සුදුසුකම්. අපි දැන් ජොබ් එක හදලානේ තියෙන්නේ. අපි බලන්න ඕනේ මේ ජොබ් එකට දාන්න ඕනේ මොන වගේ කෙනෙක්ද කියලා. මේ ජොබ් එක කරන්න පුළුවන් මොන සුදුසුකම් තියෙන කෙනෙකුටද? ඒකට වෙනම ලියවිල්ලක් හදලා. ඒක තමයි රැකියා පිරිවිතරය. මේකෙදි අධ්‍යාපන සුදුසුකම් මොනවද තියෙන්න ඕනේ? ඉංග්‍රීසි ඕනිද මේකට? වෙන චාටට් සීමා නම් ඒව ඕනිද? වයස කීයක කෙනෙක්ද හරියන්නේ? ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? බඳපු කෙනෙක්ද නැති කෙනෙක්ද? අන්න ඒ විදිහට ඒ අදාළ රැකියාව දරන පුද්ගලයා පිළිබඳ ලොකු විස්තරයක් කරන්න ඕනේ. ඒකට කියනවා රැකියා පිරිවිතරය. එහෙනම් රැකියා විශ්ලේෂණය තමයි දෙවෙනි කාර්යය. මානව සම්පත් කළමනාකරණයේ දෙවෙනි කාර්යය. ඒකෙදි සකස් කරන ප්‍රධාන ලියවිලි දෙක ඇහුවොත් රැකියා විස්තරයයි රැකියා පිරිවිතරයයි. මේකෙන් කරන්නේ රැකියාව ගැන විස්තර කරනවා. මේකෙන් කරන්නේ රැකියාව දරන්නා පිළිබඳ විස්තර කරනවා. ආයෙත් බලන්න. රැකියා විශ්ලේෂණය කියන එකනේ. රැකියාව පිළිබඳ ක්‍රමවත් නිරීක්ෂණයක් හා රැකියාව දරන්නා සතු යුතු ගති ලක්ෂණ පිළිබඳ විශ්ලේෂණයක් මෙහිදී සිදු වේ. රැකියා විග්‍රහය මගින් ප්‍රධාන ලියවිලි දෙකක් සකස් කෙරේ. එක රැකියා විස්තරය. නිශ්චිත රැකියාවක කටයුතු රාජකාරී වගකීම් වැඩ කිරීමේ තත්ත්වයන් විස්තර කරන ලියවිල්ලයි. මෙහි පහත සඳහන් තොරතුරු ඇතුළත් කරයි. රැකියාව ගැන විස්තර කරන එකනේ රැකියා විස්තරය කියන්නේ. එතකොට ඒකේ සාමාන්‍යයෙන් මොනවද අහනවා තියෙන තොරතුරු. කියන්න තනතුරු නාමය. රැකියා විස්තරයක කියන එක තොරතුරක් තමයි තනතුරු නාමය. තනතුරු නාමය. එතන මොකක්ද මේ තනතුරු? කිනුම් කරන සහායකද, ගණකාධිකාරීද, කළමනාකරණ සහායක ඔයගේ තියෙන තනතුරට නමක් තියෙනවනේ. ඒක තියෙනවා. කාර්යයන් වල ස්වභාවය. ඒ තනතුරේදී කරන්න තියෙන්නේ මොන වගේ වැඩද? කාර්යයන් වල ස්වභාවය. කාර්යයන් වල ස්වභාවය. කාර්යයන් වල ස්වභාවය.
ගෙවීම් හා වෙනත් ප්‍රතිලාභ. ඒ තනතුරට කොහොමද ගෙවන්නේ? බේසික් එක මෙච්චරයි, දීමනා මෙච්චරයි, අනම්මනම් ඒ කොහොම මේකේ තියෙන්නේ? ගෙවීම් හා වෙනත් ප්‍රතිලාභ. ඊළඟට රැකියා ස්ථානය කොතනද ඔයාලට වැඩ කරන්න තියෙන තැන? රැකියා ස්ථානයේ අලෙවිලක් ගහලා ලියන සේවා දෙපාර්තමේන්තුව කියලා. කියන්නේ මොන ඩිපාර්ට්මන්ට් එකටද අයිති කියන එක මෙන්න. රැකියා ස්ථානයේ අලෙවිලක් ගහලා ලියන සේවා දෙපාර්තමේන්තුව. ඔයාලට වැඩ කරන්න තියෙන මොන ඩිපාර්ට්මන්ට් එකේද කියන්නේ? සේවා දෙපාර්තමේන්තුව. වැඩ කළ යුතු පැය ගණන. 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 ළඟට කවරෙකුට සේවකයා වගකිව යුතුද යන්න. 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 ඊළඟට කාර්ය සාධන ඇගයීම් පටිපාටි. 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 හරි. ඔන්න ඔය දේවල් ටික තමයි රැකියා විස්තරයේදී. ඒ කියන්නේ රැකියා විස්තරය කියන්නේ තනිකරම රැකියාව ගැන විස්තර කිරීමක් නේ එතන වෙන්නේ. ඒ අදාළ රැකියාව මොන වගේ එකක්ද, තනතුර මොන වගේ එකක්ද කියන එක තමයි මේකෙන් විස්තර කරන්නේ. ඊළඟට රැකියා පිළිවිතරය. ඒකෙදී විස්තර කරන්නේ රැකියාව කරන්න ගැලපෙන්නේ මොන වගේ කෙනෙක්ද කියන එකනේ. ඔය තියෙන්නේ. රැකියා පිළිවිතරය කියවනේ. රැකියාවේ නිරත කරනු ලබන පුද්ගලයා තුළ තිබිය යුතු සුදුසුකම් දැක්වෙන ලියවිල්ල. මෙහි පහත තොරතුරු ඇතුළත් කරයි. අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, කායික සුදුසුකම්, අවශ්‍ය පළපුරුද්ද කොහොමද? සාමාන්‍ය දැනුම කොහොම වෙන්න ඕනද? විශේෂ කුසලතා කොහොම වෙන්න ඕනද? බුද්ධි මට්ටම කොහොම වෙන්න ඕනද? ඕම් ඔය කතන්දර ටික තියෙනවා රැකියා පිළිවිතරේ. එතකොට එහෙනම් මේ ලියවිලි දෙක ගැන හොඳට මතක තියාගන්න රැකියා විශ්ලේෂණය කියන කාර්යයට අදාළව. දැන් මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන්නේ අපි දැන් මේ එකින් එක කතා කරගෙන යන්නේ. පළවෙනි එක තමයි දැන් කිව්වේ රැකියා නිර්මාණය. ජොබ් හදන එක. ඒක ඉච්චර කතා කරේ නැහැ. ජොබ් එක හැදුවට පස්සේ අපි කරන්නේ මේ හදපු ජොබ් එක ගැන විශ්ලේෂණයක් කරන එකයි මේ කරන්නේ. අපි හදපු රැකියාව ගැන විශ්ලේෂණයක් කරනවා. ඒකෙදි හදනවා ලියවිලි දෙකක්. අදාළ රැකියාව පිළිබඳ සම්පූර්ණ විස්තර ටික දාලා හදනවා එකක්. ඒකට කියනවා රැකියා විස්තරය. ඒ රැකියාව දරන්න ගන්නේ රැකියාවට ගන්නේ මොන වගේ කෙනෙක්ද? ඒ රැකියාව දරන්නා පිළිබඳව අපි හදනවා වෙනම ලියවිල්ලක්. ඒකට කියනවා රැකියා පිළිවිතරය. ඒ දෙකේ තියෙන තොරතුරුත් මතක තියෙන්න ඕනේ. මොකද තොරතුරු කවලම් කරලා MCQ වල එනවා. පහත තොරතුරු අතරින් රැකියා විස්තරයට ඇතුළත් තොරතුරු වන්නේ. එහෙම නැත්නම් රැකියා පිළිවිතරයකට අදාළ තොරතුරු වන්නේ එහෙම කියලා අහන්න. හරිනේ? දැන් ওই දෙකේ වෙනස දාලා වගුවක් තියෙන්නේ.
රැකියා විස්තරයකයි රැකියා පිළිවිතරයකයි වෙනස කියලා දාන්න. අපි ලියමුකෝ. මුලින්ම තියෙන රැකියා විස්තරයනේ. ලියන්න රැකියාව විස්තර කරයි. රැකියා විස්තරය කියන එක පැත්තේ ලියන්න රැකියාව විස්තර කරයි. රැකියාව විස්තර කරයි. රැකියාව විස්තර කරයි. රැකියාව විස්තර කරයි. ඊළඟට රැකියාවේ නියුක්ත වීමට යෝග්‍ය පුද්ගලයා විස්තර කරයි අනිත් පැත්තේ. රැකියාවේ නිරත වීමට යෝග්‍ය පුද්ගලයා විස්තර කරයි. 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 ඊළඟට රැකියා විස්තරය පැත්තේ ලියන්න රැකියාවට අයත් කටයුතු රාජකාරී හා වගකීම් විස්තර කරයි. රැකියාවට අයත් කටයුතු රාජකාරී හා වගකීම් විස්තර කරයි. රැකියාවට අයත් කටයුතු රාජකාරී හා වගකීම් විස්තර කරයි. ඊළඟ පිරිවිතරයේ පැත්තේ ලියන්න රැකියාව කිරීමට පුද්ගලයාට තිබිය යුතු සුදුසුකම් විස්තර කරයි. 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 ඊළඟට රැකියා විස්තරයේ පැත්තේ ලියන්න රැකියාවේ ගති ලක්ෂණ පිළිබඳ ලේඛනයේදී 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 එහා පැත්ත ලියන්න මානව ගති ලක්ෂණ පිළිබඳ ලේඛනයේදී 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 හරි. ඔන්න දැන් දෙවනි වැඩේත් ඉවරයි. දෙවනි වැඩේ කියන්නේ මොකද්ද? රැකියා විශ්ලේෂණය හරි. දැන් මුලින්ම අපි කරේ අපි ජොබ් එකක් හැදුවා. රැකියාවක් හැදුවා.
ඊළඟට හදපු රැකියාව පිළිබඳ විශ්ලේෂණයක් කරා. අපි හදපු රැකියාව ගැන අපි විශ්ලේෂණයක් කරා. ඒකෙදි දැන් ඔන්න ලියවිලි දෙකක් හැදුවා. දැන් ඊළඟට මානව සම්පත් කළමනාකරු හැටියට කරන්න තියෙන්නේ මොකද්ද? තුන්වෙනි වැඩේ. තුන්වෙනි වැඩේ තමයි මානව සම්පත් සැලසුම්කරණයක් කියලා දෙයක් කරන්න ඕනේ. මානව සම්පත් සැලසුම්කරණයක්. හරි. ඊළඟට කරන්න ඕනේ වැඩේ තමයි මානව සම්පත් සැලසුම්. මේ මොකක්ද මේ කරන්න කියන්නේ? දැන් සැලසුම්කරණය කියන එක අහලා තියෙනවනේ ඔයගොල්ලෝ. සැලසුම්කරණය කියන්නේ අනාගතය වෙනුවෙන් කරන වැඩක්. අනාගතයේදී මොනවද කරන්නේ කියන එකයි කොහොමද කරන්නේ කියන එකයි වර්තමානයේදී හිතන එකනේ සැලසුම්කරණය කියන්නේ. අනාගතයේදී මොකක්ද කරන්නේ සහ ඒක කොහොමද කරන්නේ. ඒක තමයි සැලසුම්කරණයකින් වෙන්නේ. ඒතර මානව සම්පත් සැලසුම්කරණය කියන්නේ මොකක්ද? මෙතෙන්දී HR මැනේජර් හැටියට ඊළඟට කරන්න තියෙන වැඩේ තමයි මෙයාට අනාගතයේදී තමන්ගේ ආයතනයට කොච්චර සේවකයෝ ටිකක් ඕනිද කියන එක එයා වර්තමානයේදී දකින්න ඕනේ. සේවකයෝ ඕනි උනාට පස්සේ සේවකයෝ හොයලා හරියන්නේ නැහැ. පුරප්පාඩුවක් උනාට පස්සේ ඒකට පුරවන්න කෙනෙක් හොයන එක නෙමෙයි වැඩි. ආයතනය තුල පුරප්පාඩුවක් වෙන්න කලින් HR මැනේජර්ට පුළුවන් වෙන්න ඕනි. ඒ ඇති වෙන පුරප්පාඩු කල්ැතුව අඳුර ගන්න. ප්ලෑන් කරනවා කියන්නේ ඒකනේ. අනාගතයේදී තමන්ගේ ආයතනයේ ඇති වෙන පුරප්පාඩු මොන වගේද? يعني කීයක් වගේ පුරප්පාඩු වෙයිද? يعني අපිට කී දෙනෙක් වගේ සේවකයෝ ගන්න වෙයිද? සහ ඒ ටික අපි කොහොමද සපයගන්නේ? එයා ඒක වර්තමානයේදීම හිතනවා. ඉතින් පුතේ බලන්නකො එතකොට මේ විදිහට හිතලා වැඩ කරනකොට ආයතනයක නියම වෙලාවට නියම සේවකයෝ හැම වෙලේම ඉන්නවනේ කියන්නේ. ඇයි ඉතින් ඇති වෙන පුරප්පාඩු ගැන කල්ැතුවම හොයාගන්නවා. ඒව ෆිල් කරන්නේ කොහොමද කියන එකත් කල්ැතුවම උපාය මාර්ග හදනවා. එතකොට ගානට එක්කෙනෙක් අයින් වෙනකොට එතෙන් එක්කෙනෙක් ෆිල් කරන්න ඉන්නවා. අර එහෙම ප්ලෑන් කරන්නේ නැති එක දන්නේ නැහැ සේවකයෝ නැති වෙනවා. සේවකයෝ නැති වුණාට පස්සේ තමයි හොයන්නේ. ඒ පුරප්පාඩු වුණාට පස්සේ තමයි එතන පුරවන්න බලන්නේ වේකන්සි වුණාට පස්සේ. මානව සම්පත් සැලසුම්කරණයේ තියෙන තැන් වල එහෙම නැහැ. මානව සම්පත් කළමනාකරණයක් හරියට කරන තැන් වල දැන් ওই වැඩේ කරනවා. මානව සම්පත් සැලසුම්කරණය කියන වැඩේ කරනවා. එතකොට පුරප්පාඩු ඇති වෙන්න කලින් අඳුර ගන්නවා මොනවද එන්න තියෙන පුරප්පාඩු ටික. ඒක පුරවන්නේ කොහොමද කියලා කල්ලාතුම හොයනවා. තීරණය කරන උපාය මාර්ග හදනවා. හරි. ආකේවන මානව සම්පත් සැලසුම්කරණය එහෙම නැත්නම් ඒකට මිනිස් බල සැලසුම්කරණය කියලා කියනවා. සංවිධානයේ අනාගත ඉලක්ක හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අනාගත සේවක අවශ්‍යතා නිගමනය කිරීමත් එම අවශ්‍යතා සපුරා ගැනීමට සුදුසු උපාය මාර්ග සංවිධානය කිරීමේ ක්‍රියාවලිය මිනිස් බල සැලසුම්කරණය ලෙස හඳුන්වනවා. අනාගතයේදී අපේ මේ ව්‍යාපාරයේ ඉලක්ක පරමාර්ථ ළඟා කරගන්න කොච්චර සේවකයෝ ටිකක් අපිට ඕනි වෙනවද සහ ඒ සේවකයෝ ටික අපි සපය ගන්නේ කොහොමද කියන එක වර්තමානයේදී තීරණය කරනවා. ඒකට කියනවා මානව සම්පත් සැලසුම්කරණය. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ නියම වේලාවට නියම සේවකයෝ ආයතනය තුල ඇති කරගන්න එක. හරි. ඕකෙදී දැන් මේ වගේ දෙයක් කරන එකේ වැදගත්කම දීලා තියෙනවා හැමෙත් බලන්න. කියන අනාගතයේ ඇති වෙන පුරප්පාඩු කල්ැතුවම අඳුරගෙන ඒ පුරප්පාඩු ටික පුරව ගන්න හැටි කල්ැතුවම තීරණය කරන එකේදී වැදගත්කම. හරි. බලන්න එහා පැත්තේ වැදගත්කම් ටික.
කල්ැතුව සැලසුම් කරණයක් කරන එකේදී වැදගත්කම මොකක්ද කියලා නෙමෙයි අහන්නේ. එතකොට අපිට මේකෙදි පුළුවන් අනාගත සේවාදායක අවශ්‍යතා කොච්චරද කියන එක හරියට නිශ්චය කරගන්න. ඊළඟට අනාගත ශ්‍රම ඌනතා අතිරික්ත හඳුනාගෙන ඒවාට නිසි ක්‍රියාමාර්ග ගැනීමෙන් පිළිවෙල අඩු කරගන්න දැන්. අනාගතයේදී ඇති වෙන පුරප්පාඩු ගැන වර්තමානයේදීම හොයනවා බලනවා කියලා කියන්නේ එතකොට මේකෙදි හොයාගත්ත හැකි අනාගතයේදී ඌනතාවයක් එනවද හිගයක් එනවද කියලා. ඌනතාවයක් එනවා නම් ඒකට පිළියමක් එතකොට යොදා ගන්න පුළුවන්. හිගයක් එනවා නම් ඒකටත් පිළියමක් යොදා ගන්න පුළුවන්. හදිසි බඳවා ගැනීම නිසා සිදුවිය හැකි අනවශ්‍ය පිළිවෙල පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කල්ැතුව මේ විදිහට ඇති වෙන පුරප්පාඩු ටික බලලා ඒ ටික පුරව ගන්න හැටි කල්ැතුව තීරණය කරොත් හදිසි බඳවා ගැනීම කරන්න වෙන්නේ නැහැ. නැත්තම් සේවකේ අපිට පුරප්පාඩු උනාට පස්සේ තමයි අපිට සේවකයා හොයන්න වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට හදිසි බඳවා ගැනීම කරන්න වෙන්නේ දැන් මේ කලබලයට දැන් කොහොම හරි එකෙක් එපේ. එතකොට ඉතින් ඔන්න කොහෙන් හරි මොකක් හරි බලලා ගන්නවා. ගත්තට පස්සේ ඌ හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. එහෙම එක්ක ආයතනයට දැන් ආයි අයින් කරන්න වෙනවා. ආයි වෙන එකෙක් හොයන්න වෙනවා. එන ප්‍රශ්න. මානව සම්පත වඩා සඵලදායීව කාර්යක්ෂමව ප්‍රයෝජනය කර ගැනීමට හැකි වීම. ආයතනයේ අනිකුත් කළමනාකරන කාර්යයන් අපේක්ෂිත පරිදි මෙහෙයවීමට හැකි වීම. කලට වේලාවට නිවැරදි ආකාරයට සේවකයෝ ටික ඉන්නවනම් ආයතනයේ අනිත්තර ටික ලස්සනට කරගෙන ගිය හැකියි. දැන් ඕනි කරන සේවකයෝ ටික හරියට වෙලාවට නැති වුනහමනේ අනිත්තඩත් කඩා කප්පල් වෙන්නේ. සේවක සංවර්ධනය හඳුනාගත හැකි වීම. ඒ කියන්නේ සේවකයාගේ තියෙන දියුණුව කොයි වගේද කියලාත් අපිට මේකෙදි බලාගත්ත හැකියි. ඔන්න එහෙමනම් මානව සම්පත් සැලසුම් කරණයක් ඇයි වැදගත් කියලා තමයි ඔය කිව්වේ. දැන් මේ කරුණු වැඩිීමේ කළමනාකරන පාඩම් වල දැන් ඕගොල්ලන්ට නිදහස් කාල සීමාවකුත් ලැබිලා තියෙනවා මුළු විෂය නිර්දේශයම ඉවර වෙලා. ඒක වාසියක් කරගන්න. ඒ කියන්නේ සාමාන්‍ය කිසිම අවුරුද්දක ළමයින්ට ඔහොම ලැබෙන්නේ නැහැ. විභාගයට යන්න උන්න වෙන්න තියලානේ සේරම විෂයන් තුනේ සිලබස් ඉවර වෙන්නේ. එතකොට මුළු සිලබස් එකම ඉවර වෙලා නිකන් ඉන්න කාලයක් කිසිම කණ්ඩායමකට ලැබිලා නැහැ. ඔයාට ඒ chance එක තියෙනවා. සිලබස් එකම ඉවරයි, තියරිත් ඉවරයි, රිවිෂන් උත් ඉවරයි. එතකොට ඕනි තරම් පාඩම් කරගන්න, පේපර් කරන්න කාලය තියෙනවා. දැන් මේ ඉදිරි මාසවල දැන් ඉතින් පන්ති නැහැ, දැන් ඉතින් සිලබස් ඉවරයි, වැඩ ඉවරයි කියලා නිකන් කාලේ ගාදාන්න නැතුව, තියෙන ටිකත් අමතක කරගන්න නැතුව මනා සූදානම් වීමක් ඇති කරගන්න ඒ කාලේ පාවිච්චි කරන්න. පාස් පේපර් ටිකක් එහෙම හොයලා කරලා, තව මොඩල් පේපර් එහෙම මෙහෙම හොයලා කරලා පුළුවන් නම් මුළු සිලබස් එකම ආයෙ සැරයක් දෙපාරක් තුන් පාරක් බලලා එතකොට ඒක වාසියට ගත්ත හැකි. නැත්නම් මම දන්න වැඩි හරියක් අය කරන්නේ මොකද? පන්තිත් නැහැ, බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. ආයෙ ඒකට මුකුත්ම නැහැනේ හිතන්නේ. ඔහේ ඉන්නවා. අර මොනවා හරි පන්ති තියෙනවා නම් ඒවට ඉන්නවා. ඉතුරු ටික නිකන් ඔහේ ගෙවලා දානවා. පන් එකේ ඉන්නවා. විභාගෙ ලියලා ඉවරයි වගේ හරියට. ඊළඟට ආයෙ ගත්ත වෙනවා විභාගෙට සතියක් තියන්න. යකෝ මිලෝදියක් මතක නැහැ. දැන් තේරම ටික ආයෙ බලන්න වෙනවා. අන්න එහෙමනේ වෙන්නේ. ඒ හින්දා දැන් මේ කරුණු වැඩි පාඩම් නෙමේවා. නිතර බලන්න, හොඳටම බලන්න. දැන් මේකෙදි දැන් කරන්නේ අනාගතයේදී සේවකයෝ කොච්චරක් ඕනේද කියන එකයි, ඒ සේවකයෝ ටික සපයගන්නේ කොහොමද කියන එකයි, වර්තමානයේදී තීරණය කිරීමක් නේ දැන් මේ කරන්න හදන්නේ. ඒකනේ මානව සම්පත් සැලසුම් කරණය කියලා කියන්නේ. ඔය වැඩේ කරද්දී තියෙනවා පුතේ ඔකට යන්න පියවර ටිකක්. ඔකට යන්න දිනවා පියවර ටිකක්. හරි? පියවර ටික. අන්නේ පියවර ටික වැදගත්. නිකාම්ම නිකන් එකපාරට අපිට අනාගතය කියන්න බෑ. නිකන් පේන කියන සාස්ත්‍ර කියන්න වගේ. අනාගතේ මෙයායයි අරයයි එතකොට මෙතන පුරප්පාඩු 5ක් එනවා 10ක් එනවා එහෙම කියන්න බෑ. ඒ තියෙන එක කරන පියවර ටික. ඒ පියවර අනුව ගියාම ඔන්න අපිට ගන්නට හිතාගත්ත හැකි කොච්චර සේවකයෝ ටිකක් අපිට ඉදිරියේදී ඕනි වෙනවද කියන්නේ. කොච්චර පුරප්පාඩු ටිකක් ඉදිරියේදී ඇති වෙනවද කියන්නේ. හරි? ලියන්නකො පළවෙනි පියවර. අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය. අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය. අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝගතනය.
අනාගත මානව සම්පත් පිළිබඳ ඉල්ලුම පුරෝගතනය ඊළඟට මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම දෙවෙනි පියවර. මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම. 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 මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සැසඳීම. 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 ගත යුතු උපක්‍රම තීරණය කිරීම. ගත යුතු උපක්‍රම තීරණය කිරීම. ගත යුතු උපක්‍රම තීරණය කිරීම. මිනිස් බල සැකසුම මිනිස් බල සැලසුම සැකසීම. 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 ඊළඟට ඉතින් අන්තිම පියවර ඕනනම් දාගන්න ඇගීම කියලා. ඇගීම කියන්නේ හරිද කියලා බලන්න. මොකද දැන් කරන්න කියන්නේ දැන් අනාගතයේ ඇති වෙන පුරප්පාඩු කොච්චරද කියලා දැන් අපිට වර්තමානයේදී දැනගන්නයි වුණා වෙලා තියෙන්නේ. ඉස්සරහට අපිට එන වේකන්සි මොනවද කියන්නේ. මුලින්ම කරන්න ඕනි අපි බලනවා අනාගතයේදී අපිට සේවකයෝ කී දෙනෙක් වගේ ඉල්ලන්න වෙනවද කියන්නේ. අනාගතයේදී සේවකයෝ කී දෙනෙක් වගේ අපිට ගන්න වෙයිද කියන එක මුලින්ම බලන්න ඕනේ. ඒක තමයි පළවෙනි පියවර ඉල්ලුම පුරෝගතනය කරන්න කියන්නේ. ඒක කොහොමද ඉතින් බලාගන්නේ? අනාගතයේදී කී දෙනෙක් ඕනි වේද කියලා අපිට කිව්වේ හැටියේ හරියටම. හරියටම කියන්න බෑ. හැබැයි මේ පුරෝගතනයේදී අපි යම් යම් සාධක බලලා අපිට ඒක කියා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පල්ලෙහෙන් බලන්න. මානව සම්පත සඳහා අනාගත ඉල්ලුම පුරෝගතනයේදී පහත සාධක සැලකිල්ලට ගත යුතුයි. අපිට දල වශයෙන් කියා ගන්න පුළුවන් මේ සාධක ටික දිහා බැලුවහම අනාගතයේදී කී දෙනෙක් වගේ ගන්න වෙනවද කියන්නේ. නිකන් හිතලා කියනවා නෙමෙයි. මොනවාද බලන්නේ අපි? භාණ්ඩය සඳහා භාණ්ඩය හෝ සේවාව සඳහා තියෙන ඉල්ලුම බලන්න. දැන් අපි මොනවා හරි භාණ්ඩයක් සේවාවක් නේ ව්‍යාපාරයක් වුණාම විකුණන්නේ. ඒ අපි දැනට විකුණන භාණ්ඩයට සේවාවට මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ බලන්න. හරි. මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ බලන්න. එතකොට ඒ ඉල්ලුමේ හැටියට අපිට ඕන තීරණයක් ගත්ත හැකිනේ තව සේවකයෝ ඕනි වෙනවද නැද්ද කියන එක. එන්න ඉල්ලුම වැඩි වෙගෙන වගේ නම් යන්නේ අපිට තේරෙනවනේ. අපිට අනිවාර්යෙන් ඉස්සරහදී මේ ඉල්ලුම තව වැඩි වෙයි. ඒ කියන්නේ අනිවාර්යෙන් තව සේවකයෝ දෙතුන් දෙනෙක් අපිට ගන්න වෙනවා කියන එක තේරෙන්නේ. එතනින් ටිකක් හිතාගත්තා හැකියි. ආයතනයේ පරමාර්ථ. අනික ආයතනයේ ඉදිරියේදී කරන්න හිතාගෙන ඉන්න මොනවා හරි ටාගට් තියෙනවා නම් පරමාර්ථ තියෙනවා නම් ඉස්සරහදී ඉටු කරගන්න බලාපොරොත්තු වෙන ඉලක්ක තියෙනවා නම් ඒ අනුව බැලිය හැකි එහෙනම් මේ වැඩේ කරන්න තව සේවකයෝ මෙච්චරක් අච්චරක් ඕනි වෙනවා කියන්නේ. නිෂ්පාදන ක්‍රමය බලන්නත් බෑ. දැනට අපේ නිෂ්පාදන ක්‍රමය ශ්‍රම සූක්ෂමද ප්‍රාග්ධන සූක්ෂමද කියන එක උතන බලන්න. ශ්‍රම සූක්ෂමයි නම් ඒ කියන්නේ ඉදිරියේදී තව සේවකයෝ ඕනි වෙනවා. ප්‍රාග්ධන සූක්ෂමයි නම් සේවකයෝ අවශ්‍යතාවය එච්චර නැහැ. අනාගත සේවක විශ්‍රාම යාම ඉල්ලාස් වීම උසස් වීම ඉවත් කිරීම සේවා නියුක්තිය අවසන් කිරීම. ඒවෙන් කොහොමද ඉතින් පුරප්පාඩු වෙනවනේ. විශ්‍රාම යාම බලනවා. 60ට ලං වෙච්ච කට්ටිය බලනවා කීයක් ඉන්නවද? ඉල්ලාස් වීම බලනවා. ඉල්ලාස් වීමේ ලියුමක් එහෙම බාර දීලා තියෙනවද දන්නේ නැහැ. මොකද ඉල්ලාස් වීමේ ලියුම බාර දීලා මාස 3ක් වැඩ කරන්න ඕනේ. සේවකෙක් අයින් වෙලා යනවා. එහෙම මේ අද ලියුම දීලා හෙට ඉඳන් එන්න නැතුව ඉන්න බෑ. එතකොට අපි බලනවා එහෙම ඉල්ලාස් වීමේ ලියුම් 3ක් තියෙනවා. ඒ කියන්නේ 3 දෙනෙක් අපිට නැති වෙනවා ඉස්සරහට. උසස් වීම. දැන් ඉන්නේ උන්ට උසස් වීම දුන්නාම එතන තව කොටුවක් ඉස් වෙනවනේ. ඒවත් බලන්න. ඉවත් කිරීම. වැඩ තහනමකට එහෙම ලක් කරලා තියෙනවා නම් සේවකයෝ වැඩ තහනම් කරන්න ලයින් එකක වගේ ඉන්නවනේ.
ඒවට ගන්න ඕන. අනිත් එක විශේෂයෙන් ඔය නිවාඩු යාම එහෙමත් බලනවා මෙතෙන්දී. ඒ කියන්නේ ප්‍රසූත නිවාඩු එහෙම යනවා නම් ගෑනු ළමයි එහෙම ඉන්නවනම් ඒ වෙනුවට ගන්න එපා දැන් ඔය මාස ගානක් තිස්සේ ඒකට නිකන් ඉන්නේ ආයතන. ඒවත් බලන්න. සේවය අවසන් කිරීම. ඒ කියන්නේ ආයතනේ හිතාගෙන ඉන්නව නම් කාව හරි අස් කරන්න. ජොබ් එකෙන් අයින් කරන්න. ඒ වෙනුවටත් කට්ටිය හොයාගන්න එපා දැම්ම තියා. ඔන්නෝ දේවල් අනුව ඔන්න කී දෙනෙක් වගේ ඉල්ලන්න වේවි කියලා බලා ගන්න පුළුවන්. අනාගත ඉල්ලුම පුරෝගතනය කරගන්න පුළුවන් ඔය දේවල් අනුව. හරි. ඉල්ලුම පුරෝගතනය කරගන්න පුළුවන් මේ දේවල් ටික දිහා බලලා. ඒවෙන් අපිට පේනවා සාමාන්‍යයෙන් 50ක් විතර 20ක් විතර දැන් අපිට ඔන්න අනාගතයේදී ඕන වෙන තත්ත්වයක් තියෙනවා. කීයක් විතරද? 20ක් විතර. හැබැයි අරුතු 20ක් විතර එන තත්ත්වයක් තියෙනවා ඉදිරියේදී. ඒ තමයි ඉල්ලුම පුරෝගතනයෙන් හොයාගන්නේ. ඊළඟට අපි බලනවා සැපයුම් ඇස්තමේන්තු කරලා. ඒ කියන්නේ දැන් අපිට 20ක් ඕනේ වුණාට අපිට ශ්‍රමය සපයන්න කීයක් වගේ ඉඳීද? අපි ගාවට එන්න කී දෙනෙක් වගේ මේ එළියේ ඉන්නවද බලාගෙන. අපිට මේ පුටු ටික පුරව ගන්න, මේ වේකන්සි ටික පුරව ගන්න කී දෙනෙක් වගේ සපය ගන්න පුළුවන්ද කියලාත් අපි බලන්න ඕනේ. ඒක තමයි සැපයුම් ඇස්තමේන්තු කරනවා කියන්නේ. ඒකෙදි ඉතින් අභ්‍යන්තර සාධක හා බාහිර සාධක තමයි බලන්නේ. ඇතුළෙන්ම කී දෙනෙක් වගේ ගන්න පුළුවන්ද කියලා බලනවා. පිටින් ගන්න පුළුවන්ද කියලා බලනවා. කොහොම හරි දැන් මේ 20 පුරව ගන්න එපේ. ඒක තමයි සැපයුම් ඇස්තමේන්තු කරනවා කියන්නේ. ඇතුළේ තියෙන සාධක බලලා අපිට හිතාගත්ත හැකි මේ 20න් 5ක් විතර ඇතුළේ ඉන්න අයගෙම පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඊටු ටික එතකොට පිටින් ගන්න වෙනවා. එතකොට ඒකෙදි අභ්‍යන්තර සාධක බාහිර සාධක බලන්න වෙනවා. බලලා සැපයුම් ඇස්තමේන්තු කරගන්න. හරි. ඊට පස්සේ ඉතින් ඉතින් එහාට අවුලක් නැහැ නේ. ඊළඟ ඒ දෙක සංසන්දනය කරනවා. සංසන්දනය කරලා අතිරික්තයක් දුර්වලතාවයක්ද කියලා බලනවා. ඒකට පිළියම් යොදනවා. ඊට පස්සේ ප්ලෑන් එක හදනවා. ඉස්සරහදී මෙච්චරක් ඕනි. මෙච්චරයි අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට මෙතන සේවක ඌනතාවයක් එනවා. ඒ ඌනතාවයට උපක්‍රමය වෙන්න මේකයි. ඒ ඌනතාවය අපි හදා ගන්නවා මෙන්න මේ උපක්‍රමය හරහා කියලා සැලැස්ම හදනවා. මිනිස් බල සැලසුමක අඩංගු වන තොරතුරු කියලා තියෙන්නේ. ඒ සැලැස්ම හැදුවට පස්සේ ඒකේ මොනවද තියෙන්නේ? සාමාන්‍ය මිනිස් බල සැලසුම් කරණයෙන් පස්සේ මිනිස් බල සැලසුම කියන දේ එන්නේ. ඒ මිනිස් බල සැලසුමේ එතකොට මෙන්න මේ දේවල් තියෙනවා. මොනවද තියෙන්නේ? ඉදිරියේදී එන්න පුළුවන් මුළු පුරප්පාඩු ටික කොච්චරද කියලා තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ මොන වගේ ශ්‍රමිකයෝද කියලා මේක එතකොට සඳහන් වෙලා තියෙනවා. පුහුණු අයද, රුපුහුණු අයද, අනියම් අයද, ස්ථිර අයද ඕනි ඒ ඔක්කොම තියෙනවා. කොච්චර කාලයකටද අපිට සේවකයෝ අවශ්‍ය වෙන්නේ කියන එකත් මේකේ තියෙනවා. මානව සම්පත් අවශ්‍ය වෙන කාලය. අවශ්‍ය වෙන ශ්‍රමික වර්ගය. මොන වර්ගයේ සේවකයෝද ඕනි? කළමනාකරුවෝද, රියදුරන්ද, කම්කරුවන්ද? ඒ ඔක්කොම එතකොට මිනිස් බල සැලසුමේ තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ ඒ අනුව ඒ උපාය මාර්ග අනුව යන්න විතරයි. අන්න බලන්න. ඔන්න මානව සම්පත් සැලසුම්කරණයක් කියලා දෙයක් කරාම ඒකේ වැදගත්කමයි මානව සම්පත් සැලසුම්කරණයේ පියවර ටිකයි. හරි. කරුණු වැඩි ඒ හින්දා උසස් පෙළනේ මේක. උසස් පෙළේ හින්දා පොඩ්ඩක් කැපවීමෙන් බලන්න වෙනවා. දැන් මේවට අදාළ වීඩියෝ මම මේ ඕගොල්ලන්ගේ මේ තියරි ක්ලාස් එකේ වීඩියෝ ටික ආ YouTube එකට දාන්න නැහැ. මේක රිපීට් එකක් දෙනවා. අද ඉන්න බැරි වෙච්ච ළමයින්ට මේකේ වීඩියෝ YouTube දාන්නේ මේ පාඩම 22 ළමයින්ට රිවිෂන් විදිහට කරනවා. ඒකේ වීඩියෝ YouTube එකේ තියෙනවා. මම ඒ link එක දෙන්නම්. එකම ටිකනේ ඉතින් ටියුට් එක විතරනේ චුට්ටක් වෙනස්. නෝට් අනම් වනම් ඔක්කොම එකයිනේ. එතකොට මේ රිවිෂන් වීඩියෝ ටික බලලා ඕන නම් පාඩම ආයි කවර් කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි එතනින් එහාට ඊළඟ දවසේ බලමු. ඔය ටියුට් ලැබිච්ච නැති කීප දෙනාට ටියුට් ලැබෙයි. අන්න මම දැන් යවුවා අර සමන් දේවාල ගාවලම ටියුට් එක කියලා තිබ්බ එක. ඒක දැන් තව ටිකකින් හම්බ වෙයි. අනිත් තා ළමයි දෙන්නෙක් කතා කරා අර මානව සම්පත් ටියුට් එක ලැබිලා නැහැ කියලා. කුරියර් කරන්න ඕන නම් අර කුරියර් කරන්න පුළුවන්. ඒක ආයතනට ඇවිල්ලා ගන්නවා නම් එහෙමයි. ඒ ටික හදාගන්න තියෙන්නේ. හරිනේ. එහෙනම් අඟහරුවාදා රිවිෂන් එක තියෙනවා එතකොට. අලවිකරණය පටන් ගන්න තියෙන්නේ. එදාට ඒ ටික බලමුකෝ ඉතින් එහාට. එන හැමෝටම අයිබෝ.